තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුවයි අප මේ පවත්වන්නේ. අද 2020 වර්ෂයේ මැයි මාසේ 26 වෙනි අඟහරුවාදා ලංකාවේ වේලාවෙන් උදෑසන 6 සහ 8 අතර කාලය තුල අප මේ දහම් හමුව පවත්වන්නේ. අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ කාලය අපි බොහෝ දෙනාට ස්වභාවික හේතුවක් නිසා වැඩි විවේකයක් ලැබිලා තියෙන කාලය. රැකියා ආදී කටයුතු පවා බොහෝ දිනක් කරන්නේ දුරස්තව නිවෙස්වල ඉඳගෙන. තවමත් සාමාන්‍ය තත්ත්වයෙන් වැඩ කටයුතු කෙරෙන කාලයක් නෙවෙයි. ඒ නිසා ලෝකයේ පුරාම ඉන්න අපේ ධර්ම මාර්ගය යන කල්යාණ මිත්‍රයන් සාකච්ඡා කරලා මේ වගේ දහම් හමුවක් අපි ආරම්භ කළා. මෙහි පරමාර්ථය කුමක්ද කියන කාරණේ හැමදෙනාම දන්නවා. අපි හැමෝම දැන් සෝතාපන්න අය, සුපටිපන්න අය, අරිය ශාවක සේක කියන වචන වලින් හඳුන්වන මේ තථාගත බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ ප්‍රතිපදාවට අවතීර්ණ වෙච්ච ඇත්තෝ. ඉතින් ඒ ප්‍රතිපදාවේ නිමාව කෙලවර පරමාර්ථය පරම තත්වය වහවහ මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගත යුතුයි. ඒක තවත් භවයකට තවත් අවස්ථාවකට තැබීමක් ගැන බුදුරජාණන් වහන්සේ කොයි අවස්ථාවකවත් දේශනා කරලා නැහැ. දිත්තේව ධම්මේ ඒ කිව්වේ මේ ජීවිතයේදීම සයං අභිඤ්ඤා සච්චිකත්වා තමාගේ ගැඹුරු ඥානයෙන් සාක්ෂාත් කරගෙන මේ ජීවිතයේදීම එය සාක්ෂාත් කළ යුතුයි. ඒ தത്വයට පැමිණ වාසය කර යුතුයි කියන අවවාදය තමයි හැම විටම දීලා තියෙන්නේ. ඒ නිසා ඒ අවවාදයේ මත පිහිටලා අපිත් මේ ජීවිතයේදීම වහවහ මේ ආර්ය මාර්ගයේ කෙලවර ආර්ය ඵලය අරිහත් භාවයේ පිණිස දරන උත්සාහය මේ අප කරන්නේ. ඉතින් වෙනද වගේම මේ සදහම් හමුවට අපේ පූජනීය ස්වාමින් වහන්සේලාත් මෙහෙණින් වහන්සේලාත් ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර හැමදෙනාමත් සම්බන්ධ වී සිටිනවා. අපි හැමදෙනාම ඊටම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළි අරගනිමින් අපේ සදහම් හමුව ආරම්භ කරනවා. පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසීලා තමන් වහන්සේ ඊතර වෙලා අන් අයටත් ලෝක සත්වයාටත් නිවෙන්නට සැනසෙන්නට ඊතර වෙන්නට මග කියා දුන් මග දේශනා කළ මාර්ගෝපදේශකයන්න් වහන්සේ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුවයි මේ පවත්වන්නේ. අපි මේ ධර්ම සාකච්ඡාවට ධම්ම මණ්ඩපයේට විශේෂ මාතෘකාවක් මේ දිනවල ඉදිරිපත් කරගෙන තිබෙනවා. සප්ත විසුද්ධි නමින් ඒ පිළිබඳව මූලික කරුණු කලින් සාකච්ඡාවලදී පැහැදිලි කරගත්තා. අපි මූලාශ්‍රයක් හැටියට මේ හතම එක තැනක මේ කරුණු හතම එක තැනක තියෙන්නේ රත විනීත දේශනාවේ තමයි සඳහන් වෙන්නේ. මජ්ක්‍ධිම නිකාය ඇතුළත්
ඒ දේශනාව සාකච්ඡාවක ස්වරූපයෙන් ඉදිරිපත් වෙන්නේ මන්තානිපුත්ත පුන්නහාමුදුරුවොත් සාරිපුත්ත උපතිස්ස හාමුදුරුවොත් දෙදෙනාගේ හමුවකදී එකිනෙකා අතර පැවැත්වෙන සුහද සාකච්ඡාවක් විදියටයි මේ රත විනීත දේශනාව අපට හමුවන්නේ. නමුත් මේ ඇතුළත් කරුණු 7 ඒ කියන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි යනුවෙන් පුද්ගලයා තුල ඇති කරගත යුතු පිරිසිදුභාවය, නිවැරදි භාවයන් 7 බුද්ධ දේශනාවල නොඑක් තැන්වල විසිරීලායි පවතින. ඒක තැනක සඳහන් වෙන කාරණා නොවේ. නමුත් මේ දෙදෙනා වහන්සේගේ සාකච්ඡාවේදී උන්වහන්සේලා මේක එක තැනකට අරගෙන තියෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් මේ කාරණා 7 සම්පූර්ණ කරොත් නැත්නම් ඒ 7 සම්පූර්ණ කිරීම අවසානයේ ඒ දේශනාවෙම දැක්වෙන විදිහට අනුපාදා පරිනිබ්බානත්තාය, උපාදාන රහිතව කෙලෙස් රහිත පූර්ණ නිවීම පිණිස පරිනිබ්බානත්තාය, පරිපූර්ණ නිවීම සැනසීම පිණිස හේතු වෙනවා කිය. එතකොට මේ ප්‍රතිපදාව කියන එක බුදුරජාණන් වහන්සේ පළමු දේශනාවේදී මජ්ක්‍ධිමා පටිපදා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා ඊටාම සංවිධිත විධිමත් ආකාරයට ඉදිරිපත් කළා. එසේ ඉදිරිපත් කරලා පසුපසු දේශනාවලදී ඒ පුද්ගලයන්ගේ කෙලෙස් වල ස්වභාවය, ඥාන මට්ටම, සමාජ වටපිටාව, ඔවුන්ගේ අත්දැකීම් මෙවැනි දේවල් පදනම් කරගෙන තවත් සවිස්තරව මේ මැද මාවත මධ්‍යම ප්‍රතිපදාව, එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව, ආර්ය වංශ ප්‍රතිපදාව පැහැදිලි කළා. ඉතින් අපි පහුගිය සාකච්ඡාවල එවැනි බුද්ධ දේශනා එකතු කරගෙන මේ ප්‍රතිපදාව වඩාත් පැහැදිලි කරගන්න යම් ප්‍රයත්නයක්, යම් උත්සාහයක් දැරුවා. ඉතින් අපි වැඩි සාකච්ඡා මාලාවක් කරේ පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියන 7 වෙන්න ගැන. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ 7 වෙන්න ඥාන දර්ශන විසුද්ධි පිළිබඳව ටිකක් කරුණු සාකච්ඡා කරන්න. ඉතින් මේ විසුද්ධි කියන වචනේත් අපි තෝරගත්තා පිරිසිදු බව, නිවැරදි බව, උසස් බව, යහපත් බව කියන තේරුම් විසුද්ධි කියන පාලි වචනේ තියෙන. ඒ පුද්ගලයාගේ පෞරුෂයේ පිරිසිදු බව, නිවැරදි බව, යහපත් බව තමයි එකකින් අදහස් කරන්නේ. පෞරුෂය කිව්වමත් අපි තෝරගත්තා ඒක බුදුදහමේ පැහැදිලිවම පුද්ගල පෞරුෂය කුමක්ද කියලා දක්වලා තියෙනවා. 3ට බෙදලා. පළමු කොටස වඩාත් ප්‍රකට අංශය අපේ චර්යාත්මක අංශය. අපේ කායික හැසිරීම, වචන භාවිතය, මේ අංශය තමයි වඩාත් ප්‍රකට අංශය වෙන්නේ. ඊළඟට අපේ චිත්තාවේගී අංශය, හැඟීම්, සිතුම් පැතුම්, අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා, ওই වගේ දේවල් ටිකක් තියෙනවා. හැම මිනිසෙක් තුලම අනවරතයෙන් ඒ මොහොතේ පැන නගින සිතිවිලි තියෙනවා. ඒවා සමහර විට ඒ මොහොතේම ඉෂ්ට සිද්ධ වෙලා නිමා වෙනවා. සමහර විට ඒවා දිගුකල් පවතින අදහස්, උදහස්, සිතිවිලි, බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අපේක්ෂා එහෙමත් තියෙනවා. නොඑක් විදිහට තියෙනවා ඒක දෙආකාරයක. එතකොට මේ සිතිවිලි
උසස් බවට, පිරිසිදු බවට, යහපත් බවට, නිවැරදි බවට පත් කර ගැනීම විසුද්ධි. අර චර්යාත්මක අංශයේ වගේ පෞරුෂයේ තුන්වෙනි කොටස වෙන්නේ බුද්ධිමය අංශයේ අවබෝධමය පැත්ත, තේරුම් ගැනීම, වටහා ගැනීම, දැක්ම, පිළිගැනීම වගේ කියලා අපි සිංහලෙන් එවැනි වචන පාවිච්චි කරන කොග්නිටිව් ඒ අංශය ඒ පැත්තත් නිවැරදි, පිරිසිදු, යහපත්, හරි තැනට පත් කර ගැනීම. එතකොට මුළු පෞරුෂයම මේ චිත්ත වේගීය අංශය, චර්යාත්මක අංශය, බුද්ධිමය අංශය කියන අංශ තුනම පිරිසිදු කිරීමක්, නිවැරදි කිරීමක්, උසස් බවට පත් කර ගැනීමක් මේ කරයි. මෙතනින් බුද්ධිමය අංශය, අවබෝධමය අංශය නිවැරදි තලයට ගෙනීම පහසුයි. ඒක මොකද ඒ සඳහා තමන්ගේ සාවධාන බව, තමන්ගේ උත්සාහය විතරක් නෙවෙයි, කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එතෙන්දි දායක වෙනවා අපිට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා, සාකච්ඡා ආදියත් අපිට එහිදී උපකාරී වෙනවා. ඒ වුණත් තමන් සුතමය මට්ටමින් නතර වුණොත් මේ බුද්ධිමය අංශයේ විසුද්ධිය ඇති වෙන්නේ නැහැ. ඒක චින්තාමය වශයෙන් තව ටිකක් තමන් කරුණු ගලපා විමසා බැලීමක් සිදු කරනවා. එතකොට මේ ඥානය තවත් ටිකක් තහවුරු වෙනවා. ඊළඟට භාවනාමය කියලා ඒ කර බැලීමකුත් තියෙනවා. එතකොට තමයි මේ බුද්ධිමය අංශය හරියටම පිරිසිදු වෙන්නේ, නිවැරදිව. ඒක නිවැරදි වුණාම, පිරිසිදු වුණාම තමයි අර චිත්තාවේගීය අංශය, සිතවිලි අංශය, සිතුම් පැතුම් රටාව පිරිසිදු වෙන්නේ, නිවැරදි වෙන්නේ. එතකොට තමන්ගේ හැඟීම වෙනස් වෙනවා, අදහස වෙනස් වෙනවා. ඒ විදිහට. ඉතින් ඔය දෙකම වෙනස් වුණත් මේ චර්යාත්මක අංශය, behavior මේක change කරගන්න, මේක වෙනස් කරගන්න, මේක උසස් මට්ටමකට පත් කරගන්න එක ලේසි නෑ. මොකද අපිට කාලයක් මේ චර්යාවන් පුරුදු වෙලා තියෙන්නේ අර අපේ මේ දක්වා තිබිච්ච අවබෝධය, පිළිගැනීම, සිතුම් පැතුම් වලට අනුව සකස් වෙච්ච චර්යා රටාවක් තියෙනවා. ඊළඟට තවත් ගැටලුවක් තියෙනවා මේ ලෝක සම්මතය අනුව ගිය චර්යා රටාවුනුත් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ වැඩකට නැති ඒවා අත්‍යවශ්‍ය හැසිරීම් රටා නෙමෙයි. නමුත් ලෝකේ අනිත් අය කරන්නන් වාලේ කරන දේවල් තියෙනවා. එතකොට ඒ ගැටලුවත් මෙතෙන්ට බලපාන. කියන්නේ අපි අපේ චර්යාවන් වෙනස් කරගන්න යනකොට මොකද වෙන්නේ? අර බාහිර සමාජයේ අය ඒ පිළිබඳව කිසියම් ආකාරයක ප්‍රතිචාර දැක්වීමක් කරනවා. එතකොටත් සමහර වෙලාවට මේ චර්යාත්මක වෙනස ඇති කරගන්න බලපානවා. අපි ඒවා ටිකක් කලින් අවස්ථාවල පැහැදිලි කළා. දැන් උදාහරණයක් හැටියට අපේ ජීවන රටාව අපි වෙනස් කරගන්න යනකොට සරල උදාහරණයක් කිව්වොත් අපේ ඇඳුම අපි චාම් සරල ඇඳුමක් බවට පත් කරගන්න අපි ඒක අවබෝධයෙන්ම ගිහිල්ලා එතෙන්ට ගියා. සමහර විට අනිත් එක්කෙනා ඒකට ප්‍රතිචාර දක්වනවා. එහෙම එපා, එහෙම සුදුසු නෑ, මේ තැනට මේ විදිහට වැදගත් විදිහට, තත්වයට ගැලපෙන විදිහට ආදී වශයෙන් කියලා අර සමාජයේ ඇති වෙලා තියෙන එක්තරා අවිද්‍යාත්මක මිනුම් දඬු මත පදනම් වෙලා වැඩ කරන අය ඒ වැනි බොහොම මිත්‍රශීලී බලපෑමක් ඒක නිකන් එක සැරේට බලපුවාම ඒක නිකන් හතුරුකමක් කරනවා නෙවෙයි. මතු පිටින් බලපුවාම එහෙම දෙයක් නෙවෙයි. බොහොම කාරුණිකව ආදරයෙන් මේ කියන දෙයක්, කරන දෙයක් බවට තමයි අපිට පේන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ බලපෑමට
අපි නතු වෙනවා සමහර වෙලාවට. මේ පුද්ගල සම්බන්ධතා තියෙන නිසා එහෙම වෙනවා. අදහස් සුදහස් වලට පවා ඔය බලපෑම එනවා. අපි ධර්මයට අනුව ධර්ම මාර්ගයට අනුව හිතනකොට අනිත් එක්කෙනා ඒ අපේ අදහසට ප්‍රතිවිරුද්ධ විදිහට එයාගේ අදහස ඉදිරිපත් කරනවා. විතරක් නෙමෙයි එයාගේ අදහසට අපිව නතු කරගන්නත් යම් ඍජු හෝ වක්‍ර බලපෑම් කරනවා. නෑ මං කියන විදිහට හිතන්න ඕන වැඩ කරන්න ඕන කියලා. ඒ තැනත්තා හිතන විදිය සහ ක්‍රියා කරන විදිය ධර්ම මාර්ගයට පටහැනි. මොකද ඒ තැනත්තා ධර්ම මාර්ගයට ආපු කෙනෙක් නෙමෙයි. තමන්ගේ අම්මා වුණත්, තාත්තා වුණත්, ස්වාමි පුරුෂයා වුණත්, භාර්යාව වුණත්, දරුවා වුණත්, ඥාතියා වුණත්, නැන්ද මාමා වුණත් මෙවැනි සමීප ඥාතීන්ගෙන් මේ බලපෑම තියෙනවා. මිත්‍රයන්ගෙන් මේ බලපෑම තියෙනවා. එතකොට අපි මේ අවබෝධ කරගෙන ඉන්න නමුත් එසේ අවබෝධ කරගෙන ඉන්න නමුත් සමහර විට අපිට මේ චර්යාව වෙනස් කරගන්න දුෂ්කර වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේවා අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ දැනගෙන නොහිටියොත් වෙනත් ගැටලු වෙනත් කෙලෙස් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් අපි අපේ සිතුම් පැතුම් වෙනස් කරගන්න වෙනස් කරගෙන හෝ වෙනස් කරගන්න උත්සාහ කරද්දී අනිකා එයාගේ වැරදි සිතුම් පැතුම් වලට අපිව මේ යොමු කරගන්න උත්සාහ කරද්දී අපි මේ ලෝක ස්වභාවයේ තේරුම් නොගෙන හිටියොත් එතින්දී අපිට සියුම් අවනාපයක් එහෙම නැත්නම් ගැටුම් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා නිතරම එසේ සිතන එක්කෙනාට එසේ සිතන්න ඉඩ දීලා බේරෙන්නම බැරි නම් කරන්නම දෙයක් නැත්නම් එයාට එයාගේ සිතුම් පැතුම් ටික හා චර්යා රටාව එයාට දීලා අපිට සිද්ධ වෙනවා මේ පුද්ගල සම්බන්ධතාවයේ නොවේ ඔහු යන මාර්ගයෙන් අපේ මාර්ගේ නොදැනෙන්න වගේ අයින් කරගන්න. චර්යා රටාවත් එහෙමයි. ඉතින් ඒක නිසා මේ විසුද්ධියේදී අපි මූණ දෙන යම් ප්‍රායෝගික ගැටලු අපි දැනගෙන තියෙනවා. අනිත් එක තමයි මේ අපි අපේ දේවල් වෙනස් කරගත්තා කියන එක ප්‍රසිද්ධ නොකර හිටියොත් මේ ගමන යන්න ලේසි. මේක ප්‍රසිද්ධ කිරීමෙන් තමයි අනිකා අපට එරෙහිව යන්නේ. මේක නොදැනෙන්න තියාගන්න පුළුවන් තරමට මේ මාර්ගයේ ඉදිරියට යන්න ලේසි. මොකද බාධා අඩු වෙනවා. ප්‍රධාන බාධා එන්නේ ඥාති සහ මිත්‍රයන්ගේ මේ ගමනේදී. ධර්ම මාර්ගය යනකොට ප්‍රධාන බාධා එන්නේ ඥාතීන් අංක 1ට ඊළඟට මිත්‍රයන්ගේ. මේ ඥාති කියන්නේ මේ ළඟ ඉන්න අය අම්මා තාත්තා ස්වාමි පුරුෂයා භාර්යාව දූ දරුවෝ යාළු මිත්‍රයෝ මේගොල්ලෝ වටපිටාවේ ඉන්න අය. ඒගොල්ලෝ ධර්ම මාර්ගයට ඇවිල්ලා නැතිනම් මේගොල්ලෝ තමයි ප්‍රධාන බාධකයේ හැටියට අපිට ඉන්නේ. හැබැයි අනිත් පැත්තෙන් ඒගොල්ලෝ ධර්ම මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා නම් හැබැයි ඒකම අපිට ඉදිරියට යන්න ආධාරකයක් වෙනවා, උදව්වක් වෙනවා, උපකාරයක් වෙනවා. ඉතින් ওই විදිහට බලපුවාම මේකේ තියෙනවා මේ එක පැත්තකින් අපේ ඥාති හිත මිත්‍රාදීන් බාධකයක් වෙන අවස්ථා සහ උදව්කාරකයක් වෙන අවස්ථා. ඒක අපි දැනගෙන ඉන්න ඕන. නැත්තම් මොකද මේ අය එක්ක පරස්පරතා ඇති වෙලා ගැටලු ඇති වෙලා මේ ධර්ම මාර්ගයේ යන්නේකට මේක බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි සමහරුන්ට තමන්ගේ ඥාතීන්මයි මේ ධර්ම මාර්ගයට යොමු කරලා තියෙන්නේ. ඉතින් මට එක මහත්මයෙක් කතා කරා. ඒ මහත්මයා ධර්ම මාර්ගයට යොමු වෙච්ච කෙනෙක්. තමන්ගේ සහකාරිය භාර්යාව නිතරම එයාට වැඩි ඉස්සරහින් ඉඳගෙන ඒ ජීවිතේන හැම ප්‍රශ්නයක්ම කිව්වම ඒක දහමට අනුව හිතන්න ඇය හුරු පුරුදු කරනවා. එතකොට ඒක ලොකු වාසනාවක්. තමන්ගේ ළඟම ඥාතියා කිට්ටුම සගයා ධර්ම මාර්ගය යන කෙනෙක් වුණොත් ඒක ලොකු වාසනාවක්. ඉතින් ඒක අපිට හැමතිස්සෙම ලැබෙයි කියලා
අපිට හිතන්න බෑ. අනිත් එක තමයි ළඟම කෙනා ඉඳගෙන මේක කියලා දුන්නත් තේරුම් බේරුම් කරලා දුන්නත් තමන් ඒ තුල පවතින්නේ නැත්තම් තමන් ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒ සහයෝගයත් අපත යන කොහොම නමුත් අන්තිමට මේ විසුද්ධිය ඒ කියන්නේ අපේ බුද්ධිමය අංශයේ චිත්ත වේගී අංශය හා චර්යාත්මක අංශය ඇති කර ගන්නා වූ මේ නිවැරදි භාවය පිරිසිදු බව යහපත් බව තමා සතු කටයුත්ත තමා සතු කටයුත්ත ඒකයි බුදුරජාණන් වහන්සේ සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධයේ කියලා දේශනාවක් කරලා තියෙනවා. මේ විසුද්ධිය අපි මේ කතා කරන පිරිසිදු බව, නිවැරදි බව, යහපත් බව පච්චත්තං. තමා විසින් තමා තුළ ඇති කරගත යුතු දෙයක්. න අඤ්ඤෝ අඤ්ඤං විසෝධයේ. අඤ්ඤෝ කෙනෙක් අඤ්ඤං තවත් කෙනෙකු න විසෝධයේ පිරිසිදු කිරීමක් නොකරයි. කළ නොහැකි එක. ඉතින් ඕව අපි දැන කියාගෙන ඉඳීම හරි වැදගත්. මොකද අපි මිනිස්සු හැටියට මේ තනියම හුදකලාව ජීවත් වෙන අය නෙවෙයි. එහෙම ජීවත් වෙන්නත් බෑ කාටවත්. බුදුවරයෙකුටවත් බෑ තනියම ජීවත් වෙන්න. එයාටත් පින්ඩපාති ටිකක් හරි හොයාගන්න මනුස්ස වාසයට මිනිස්සෙක් ළඟට කිට්ටු කරන්න වෙනවා. කිට්ටු වෙන්න වෙනවා. ඉතින් ඊට වැඩිය ලෞකික සම්බන්ධතා සහිත ජීවිත අපි බොහෝ දිනක් ගත කරන්නේ. ඒක නිසා මේ කාරණේ අපි අවධානයට ලක් කර ගැනීම වැදගත්. මේ විසුද්ධිය ඇති කර ගැනීමේදී හොඳයි අපි අද ඥාන දර්ශන විසුද්ධියට අවධානය යොමු කරමු. මම කිව්වා මේ රත විනීත සූත්‍රයේදී අර මහරහතන් වහන්සේලා දෙනම මේ හත එක තැනකට ගත්තට බුද්ධ දේශනාවලදී අපිට වෙනත් තැන්වල මේවා සඳහන් වෙනවා. ඒ අනුව ඥාන දර්ශන විසුද්ධිය කොහෙද සඳහන් වෙන්නේ? මේක අපි හැමෝම දන්න තැනක සඳහන් වෙන්නේ. මේ පළමු ධර්ම දේශනාව හැටියට ප්‍රකට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මෙහිම පාඩයක් තියෙනවා ඔබ අහලා ඇති. යතෝකෝ භික්ඛවේ ඉමේ ශ්‍රාවකයනි මේ සතරාකාර සත්‍ය මේ ඒවං ත්‍රිපරිවට්ටං දාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි අතාහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් කියලා. ටිකක් දිග පාඩයක්. යතෝකෝ භික්ඛවේ යම් අවස්ථාවක මම ශ්‍රාවකයිනි මම මේ චත්තාරි අරිය සත්‍යානි මේ චතුරාර්ය සත්‍ය ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං මේ පරිවට්ට තුනකින් සහ ආකාර 12කින් යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං. අන්න එතන තමයි ඥාන දස්සන විසුද්ධිය සඳහන් වෙන තැන. එතන ඥාන දස්සන විතරක් නෙවෙයි ඊට කලින් වචනෙකුත් සඳහන් වෙනවා. යථා භූත ඥාන දස්සන විසුද්ධි කියලා. යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරිය සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය පරිවට්ට තුනකින්
වට 3කින් සහ ආකාර 12කින් අවබෝධ කර නොගන්නා තාක් මා තුළ මේ යථාභූත ඥාන දර්ශනේ තිබුණේ නැහැ විතරක් නෙවෙයි දෙවියන් මරුන් බඹුන් සහිත දෙවි මිනිසුන් සහිත ලෝකයා තුළ බුද්ධ කියන වචනයට මාව ගැලපුණේ නැහැ. නමුත් යතහං බික්කවේ යම් දවසක ශ්‍රාවකයිනි මම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒවං මෙසේ සූත්‍රයේ ඉහතින් කියලා තියෙන ආකාරයට තිපරිවට්ටං දාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. මේ වට 3කින් සහ ආකාර 12කින් මේ සිව්සස් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තද අන්න එතෙන් සිට අතහං බික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනිය පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ ති පච්චඤ්ඤාසි. එතෙන් සිට මම උතුම් වූ සම්බෝධිය අවබෝධ කරගත්ත තැනැත්තෙක් හැටියට කියන්න සුදුස්සෙක් වුණා. එතකොට මම ඔය මේ 7 වෙනි විසුද්ධිය සඳහන් වෙන තැන කිව්වේ ධම්මචක්කපවත්තන සූත්‍රය. එතනින්ම අපිට මේ ඥාන දර්ශන විසුද්ධිය ඥාන නිකම්ම නෙවෙයි යථාභූත ඥාන දර්ශන කියලා තමයි මේක හරියටම වචනේ එන්නේ. ඒක කුමක්ද කියලා තෝරගන්න පුළුවන් අපිට එතනින්. මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය තුන් ආකාරයකින් වට 3කින් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් අවබෝධ කර ගැනීම. එතකොට තමයි ඒක ආකාර 12ක් වෙන්නේ. 4 වරක් 3 12 වශයෙන් සමුදය සත්‍යයත් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් නිරෝධ සත්‍යයත් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් මාර්ග සත්‍යයත් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් මේක ටිකක් නිකන් න්‍යායයට බර කරලා සාකච්ඡා කරනවට වඩා මම වඩා කැමතියි මේ අපි කරන මේ භාවනාවට සම්බන්ධ කරගත්තා. මොකද ඔය චතුරාර්ය සත්‍ය ගැන නොදන්න කෙනෙක් නැහැ. ඒවයි කරුණු විස්තර කරන්න හැමෝටම පුළුවන්කම තියෙනවා. අපි උත්සාහ කරලා බලමු වෙලාවේ හැටියට මේ යථාභූත ඥාන දර්ශනය කොහොමද අප තුල ඇති කරගන්නේ. ඉතින් යථාභූත ඥාන දර්ශන කියන වචනේත් අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ. යථාභූත භූත කියන්නේ භවති කියන පාලි වචනේ ක්‍රියාපදයේ අතීත කෘදන්ත පද. හේතුඵල ධර්මානුකූල සිදුවීම කියන එක. සිදුවීම නැත්තම් සිදුවෙන ආකාරය වර්තමානයේ සිදුවීම අතීතයේ සිදුවුණු දේ පවතින දේ හටගත් දේ පවතින දේ කියන අදහස අපිට භූත කියන වචනෙට ගන්න පුළුවන්. භවති කියන වෙයි හටගනී පවති වගේ තේරුම් තියෙන්නේ භවති කියන පාලි වචනේ. එතකොට ඒකෙන් සකස් වෙන වචනේ භූත වීම, පැවතීම, හට ගැනීම. මොනවාද වෙන්නේ? මොනවාද පවතින්නේ? මොනවාද හටගන්නේ? ඉතින් අපි විදර්ශනා යටතේ කර සාකච්ඡාවේදී පළමු සාකච්ඡාවෙම අපි මේක කිව්වා. නාම රූප ධර්ම. මේ හටගන්නේ, පවතින්නේ, නැති වෙන්නේ, වෙනස් වෙන්නේ, විපරිණාමය වෙන්නේ නාම රූප ධර්ම. ඉතින් නාම රූප කියන මට්ටම දැන් තේරෙනවා. නමුත් සාමාන්‍ය කෙනෙකුට නම් අපි ඕක විස්තර කරන්නේ පුද්ගලයෝ, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු, ගහකොළ පරිසරය,
තත්ත්ව තනතුරු තාන්න මාන්න වගකීම් යුතුකම් ආදී වශයෙන් කියලා තේරෙන භාෂාවෙන් කියලා. ඊට එහාට ගිහිල්ලා කියනවා අපි ආයතන ක්‍රියාකාරීත්වය කියලා. රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ රස පහස දැනෙනවා, කරුණු වැටහෙනවා කියලා සලආයතන හැටියට උගන්වනවා. තවත් ඉස්සරහට ගියාම ස්කන්ධ හැටියට උගන්වනවා. තවත් ගැඹුරට ගියාම නාම රූප හැටියටත් උගන්වනවා. අන්තිමට ගැඹුරට ගිහිල්ලා බලපුවාම මේ සියලු දේවල් තුල වර්තමාන මොහොතේ ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන දේවල් තුල තියෙන්නේ ගැඹුරින්ම විමසලා බැලුවම තියෙන්නේ නාම සහ රූප. ඒවා ඉතින් අර ඉදිරිපත් වෙන ආකාරය, ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ආකාරය එක පැත්තකින්, අනිත් පැත්තෙන් ඒවා ඉදිරිපත් වෙන ආකාරය වෙනසක් තියෙනවා. ඊවතින් ඉදිරිපත් වෙනවා. දැන් සලආයතන ගත්තොත් ආයතන 6කට අපිට මේවා ගෝචර වෙනවා, නාමයි රූපයි. ඇහැට කනට නාසයට දිවට කයට. යෝව ඉතින් විස්තර කරන්න අවශ්‍ය කරන්නේ නැහැනේ. රූප ධර්ම ඇහැට පේනවා. වර්ණ රූප කියලා ඒක නිසා අපි ඔයාලට කියන්න පුරුදු වෙලා තියෙනවා. කනට ඇහෙන ශබ්ද රූප. නාසයට දැනෙන ගන්ධ රූප, දිවට දැනෙන රස රූප, කයට දැනෙන ස්පර්ශ රූප. දැකීම, ඇසීම, විඳීම කියලා අපි ඔකට කියන කෙටි. මනසට ගෝචර වෙනවා අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල ගති, ගුණ, ස්වභාව, ස්වરૂප. ඒවා මනසට ගෝචර වෙනවා. ධර්මතා. ඉතින් ඕවා ඔය සවිස්තරව 6 ආකාරයෙන් ගෝචර වුණාට අන්තිමට තියෙන්නේ 2යි. නාමයි රූපයි. හැබැයි එහෙම කිව්වට සාමාන්‍ය කෙනෙකුට ඒක ගෝචර වෙන්නේ නැහැ. හොඳට සිහිනුවන දියුණු කරලා මේවා යථා ස්වභාවය ප්‍රකට කරගත්ත කෙනෙකුට තමයි මේවා නාම රූප හැටියට ගෝචර කරගන්න පුළුවන්කම තියෙන්නේ. තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. මේවා මිශ්‍ර වීමෙන්, දැන් රූප ධර්ම ගත්තොත් රූප ධර්ම මිශ්‍ර වීමෙන්, ඒ කියන්නේ සතර මහා භූත කියලා අපි කියන රූප ධර්ම පඨවි ආපෝ වායෝ තේජෝ වශයෙන් ඒවා එකට ගොනු වීමෙන් උපාදාය රූප සකස් වෙනවා. දිගක් පළලක් කුසක් මහතක් හැඩක් රුවක් තිබෙන මනුෂ්‍ය ශරීර, සත්ව ශරීර, ගහකොළ, පරිසරයේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු, කාල ගුණ, දේශ ගුණ, ඉරහඳ තාරක විදිහට මේ සතර මහා භූත ගොනු වීමෙන් උපාදාය රූප සකස් වෙනවා. මේ උපාදාය රූප අපේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට ගෝචර වෙනකොට ඒවා ගෝචර වෙන්නේ නාම රූප විදිහට නෙමෙයි. රූප ධර්ම විදිහට නෙමෙයි. සත්ව රූප, සත්ව ශරීර ආදී වෙනත් නම් වලින් තමයි ගෝචර වෙන්නේ. එතකොට අර මූලික ස්වરૂපය, නාම රූප ස්වરૂපය වැහිලා යනවා. වැහිලා අපි දැන් ගනුදෙනු කරන්නේ අතර මහා භූත එක්ක නෙමෙයි උපාදාය රූපේ. ඊට පස්සේ උපාදාය රූපවලක් තියෙන යම් යම් ගති ගුණ ස්වરૂප ස්වභාව, වර්ණයේ තියෙන, ගන්ධයේ තියෙන, රසයේ තියෙන, ගුණයේ තියෙන, හැඩයේ තියෙන, තාලයේ තියෙන, රිද්මයේ තියෙන, රටාව තියෙන. දැන් අපි ඒකත් එක්ක ගනුදෙනුව පටන් ගන්නවා. දැන් අපිට භූත රූපේ මතකත් නැහැ, උපාදාය රූපේ මතකත් නැහැ. දැන් වර්ණයේ, ගන්ධයේ, රසයේ, ගුණයේ, දිගපල්ල, උස මහත, හැඩරුව, තාලයේ, රිද්මයේ, රටාව ඕවා එක්ක තමයි ගනුදෙනුව. එතකොට අපි පරම සත්‍යයෙන් තව තව ඈතට යනවා. කොහොම යන්නේ? කොහොම ගිහිල්ලා ඊට පස්සේ තව දෙයක් ඔතෙන්දි සිද්ධ වෙනවා. අර වර්ණයට, ගන්ධයට, රසයට, ගුණයට, හැඩයට, රූපයට, ආකාරයට, ස්වરૂපයට, තාලයට, රටාවට, රිද්මයට දන්නේම නැතුව ඒකේ තියෙන ඒ දේ විඳීම නිසා ඒකත් එක්ක ඇලීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් Tamange විඳීමට අනුකූල විදිහට නොයනකොට ඒකත් එක්ක ගැටීමක් ඇති වෙනවා. එහෙමත් නැත්නම් මේවයි අනිත්‍ය අනාත්ම ස්වභාවයේ තේරුම් නොගැනීම නිසා මෝහණය වෙනවා, මුලා වෙනවා. වැරදි සංඥා ඇති කරගන්න. ඔය මෝහයේ ලක්ෂණය හුඟක්ම වැරදි සංඥා.
අකුසල සංඥා. දැන් මොකද වෙන්නේ? දැන් සම්පූර්ණ යථා භූතයට පටහැනි ආකාරයෙන් ගනුදෙනුව පටන් ගන්න. දැන් මෙතන යථා භූත ඥාන දර්ශනේ නැහැ. අර නාම රූප ධර්ම වල යථා ස්වභාවය, ඇත්ත తত্ত্বය, ඇති తত্ত্বයටයි යථා භූත කිව්වේ. ඒවා පවතින ආකාරය. ඒවයි ස්වરૂපේ, ඒවයි ස්වභාවය. ඒවයි ආකාරය. ඉතින් ඒවයි යථා ස්වභාවය එක්ක නෙමෙයි දැන් අපි ගනුදෙනු කරන්නේ. හිතන්නේ මතන්නේ වැඩ කරන්නේ එක්තරා විකෘතියක්, අස්වාභාවිකත්වයක් පැන නගි. ඒකයි ස්වභාවය. ඉතින් මෙහෙම කතා කරපුවා මේක ටිකක් ශාස්ත්‍රීය වෙන්න පුළුවන්, න්‍යායික වගේ වෙන්න පුළුවන්. ඒක නිසා මම ප්‍රායෝගික උදාහරණයක් දෙකක් මෙතෙන්ද කිට්ටු කරගන්න කැමතියි. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි ගනුදෙනු කරන්නේ සතර මහා භූත නාම රූප එක්ක නෙවෙයිනේ, පුද්ගලියොත් එක්කනේ අපේ සම්බන්ධතා ආදිය තියෙන්නේ. එතකොට අපි පුද්ගලියව ආශ්‍රය කරනවා, ආශ්‍රය නිස්සරය කරනවා. එතකොට මේ පුද්ගලයන්ගේ ස්වરૂපය මොකද්ද බලපුවාම අපේ සාමාන්‍ය ස්වභාවය අපි තේරුම් ගන්න උත්සාහ කරොත් හැමෝම මේ අනිත් අයගෙන් කරදරයක් බාධාවක් නැතුව කටයුතු කරන්න ඉන්න ජීවත් වෙන්න කැමති. ඉදහසේ තමන්ගේ දේ කරගෙන එහෙම ඉන්නනේ කැමති. අපි හැමෝම බැලුවොත් එහෙමනේ ස්වභාවය. තව කෙනෙක්ගෙන් කරදරයක් බාධාවක් වෙනවට කැමති නැහැ. එතකොට අපි තුලින් බැලුවම අපිට ඒක පැහැදිලි වෙනවා. කරදර බාධක වලින් තොරව, අනිකාගේ බලපෑමෙන් තොරව නිදහස්ව ස්වාධීනව කටයුතු කරන්න කිසියම් ආකාරයක මනාපයක් තියෙනවා. අවවාදයක්, අනුශාසනාවක්, මඟ පෙන්වීමක් කරත් ඒක බලහත්කාරයක් හැටියට නෙමෙයි. අපි බොහොම මෘදුව කාරුණික කළොත් තමයි අපි ඒක පිළිගන්න හුඟක් වෙලාවට කැමැත්ත තියෙන්නේ. මම මේ කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සු පිළිබඳ. එතකොට මේ ස්වභාවය, මේ తত্ত্বය අපි හැමෝටම පොදුයි. එහෙනම් අපි මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දී තේරුම් ගන්න ඕනේ හැම කෙනෙක්ම මේ නිදහස්ව බලපෑම් වලින් තොරව කටයුතු කරන්න කැමති. ඒක තමයි යථා ස්වභාවය, යථා භූතය. ඕක ඥාන දර්ශනය කරගන්නවා. ඥාණයට දර්ශන කරගන්නවා. ඒ කියන්නේ ඥාණයෙන් තේරුම් කරගන්න ඕනේ. තමා තුළින්ම මේක දකින්න පුළුවන්. ඉතින් ඕක දකින්න නැතුව අපි අනිත් එක්කෙනාට බලපෑම් කරනවා. එයාගේ නිදහසට බලපෑම් කරනවා. නොඑක් විදිහට තමන්ගේ අවශ්‍යතාවයට අනිකා යොමු කරගන්න බලනවා. ඉතින් එයාගේ නිදහස නැති වෙනවා. එයාගේ ස්වාධීනත්වය නැති වෙනවා. එතකොට ඔන්න ගැටලුව පටන් ගන්නවා. අර්බුදේ පටන් ගන්නවා. ඉතින් මේ මනුස්ස සම්බන්ධතාවල බලන්න ඔය ගැටලුව නැද්ද කියලා. මොකද මේක යථා භූතයේ තේරෙන්නේ. ඇති తত্ত্বය, ඇත්ත తত্ত্বය, ස්වභාවිකත්වය මේකයි කියලා තේරෙන්නේ. ඉතින් අපි ඔතෙන්දි තර්ක කරනවා නෑ, අපි මේ අනිත් එක්කෙනාව නිසි තැනට, නිසි මාර්ගයට ගන්න තමයි අපි මේ බලපෑම් කරන්නේ, යාගේ ස්වාධීනත්වය නැති කරන්නේ, ඒ ආදී වශයෙන් කියලා. නමුත් ඇත්ත වශයෙන් බලපුවම මෙතන සිද්ධ වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න යෑමක් හුඟක් වෙලාවට තියෙනවා. ඉතින් අනිකාට අවවාදයක්, අනුශාසනාවක්, මඟ පෙන්වීමක් කරනවා නම් ඒක බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන් කරොත් ප්‍රශ්නයක් නැහැ. සමහරට පිළිගන්නවා ඒක හොඳට ආදරෙන්, කරුණාවෙන් කිව්වොත් බොහෝ වෙලාවට පිළිගන්නවා. නමුත් බලන්න ඔය ස්වභාවය අපේ ජීවිතවල හුඟක් අඩුයි. නිතරම අනිකාගේ ස්වාධීනත්වයට, පැවැත්මට, නිදහසට බාධා කරන මතය එකහෙලා ප්‍රතික්ෂේප කරන අදහස පහත් කොට සලකන. ඉතින් මොකද වෙන්නේ? මේක හරි අස්වාභාවික දෙයක්. මේක යථා භූතයට විරුද්ධයි. ඇත්ත తත්වයට පටහැනි. ඉතින් මොකද වෙන්නේ?
ගැටුම පටන් ගන්න. ඔන්න දුක එනවා. දුක්ඛ සත්‍යය මතුවේ. ඔන්න දුෂ්කරතාවයෙන් ඔන්න දරා ගන්න බැරුව යන. අපි සරල උදාහරණයක් ගත්තොත් මිනිස්සු දෙන්නෙක් එකිනෙකා ලං වෙලා ඉන්නකොට නිතරම එක්කෙනෙක් අනිකාව පිළිගන්නේ නැත්තම් මම මේ කතා කරන්නේ රාතන් වහන්සේලාගේ සමාජය ඇතුලේ නෙමෙයි. රාතන් වහන්සේ කෙනෙකුට නම් අනිත් එක්කෙනාව තමන්ව පිළිගත්තයි නොපිළිගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් උද්ගත වෙන්නේ නැහැ. මොකද රාතන් වහන්සේ නිවිල සැනසීලා අවබෝධයටපත් වෙලා යථාභූත ඥාන දර්ශනයටපත් වෙලා ඉන්න කෙනෙක් නිසා. මේ අපි කතා කරන්නේ යථාභූත ඥාන දර්ශනයටපත් වෙන ඇත්තෝ. සේකය හැටියට. මාර්ගය විවර කරගන්න හැටියට. එතකොට දෙදෙනෙක් එකතු වෙලා සිටිනකොට අපි උදාහරණයක් ගමු ස්වාමි පුරුෂයා සහ භාර්යාව කියලා. එකිනෙකාව ගෞරවයෙන් පිළිගන්නේ නැත්තම් එක්කෙනෙක් නිතරම අනිකාව හෙලා දකිනවා නම් අනිකාගේ ක්‍රියාකාරකම පහත් කොට සලකනවා නම් අනිකාගේ අදහස පහත් කොට සලකනවා නම් අනිකාව අගය කරන්නේ නැත්තම් මොකද වෙන්නේ? මේ නිතරම එක්කෙනෙක් පෙළෙනවා. එතන ඇති වෙන්නේ නැහැ. ස්වභාවික නිදහස් තත්වයක් ඇති වෙන්නේ මහා අස්වාභාවික පීඩාකාරී ගැටුම්කාරී තත්වයක් මතුවේ. දුක පටන් ගන්නවා. එතකොට ත්‍රිපරිවට්ටයේදී බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ දුක්ඛං පරිඤ්ඤය. මේ දුක්ඛ ස්වභාවය පරිඤ්ඤය. පිරිසිඳ දත යුතුය. මේ දුක්ඛ කියන්නේ මේකයි. දුක්ඛ කියන්නේම අස්වාභාවික තත්ත්වයක්. අස්වාභාවික. අපි අස්වාභාවිකත්වයට ගිය ගමන්ම මේ දුක ඇති. දුක ඇති. ඒකයි ස්වභාවය. මේ අකුසල සිතිවිලි, තණ්හා මාන දිට්ඨි මේ සිතිවිලි මේවා අස්වාභාවික දේවල්. ඉතින් ඒ අස්වාභාවිකත්වයට ආපු ගමන්ම මේ දුක ඇති වෙනවා. ඒවට තණ්හා අවිද්‍යාව කියන වචන පාවිච්චි කරලා තියෙනවා දහම. එහෙමයි. මේ අසහනකාරී අතෘප්තිකර තත්ත්වය. ඉතින් ඕවා ජීවිතේ ඕවා දිහා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤය. මේ දුක්ඛ ස්වභාවය මේ ඇති වෙන දුෂ්කරතාවය පිරිසිඳ දත යුතුය. මම මුලින් කතා කළේ අපි මිනිස්සු හැටියට ජීවත් වෙනකොට තවත් මිනිස්සෙකුට දුෂ්කරතාවයක් ඇති කිරීම සුදුසු නැහැ. සුදුසු නැහැ. ඒක නිකන් සීලය පැත්තෙන් ගත්තම ඊටාම දුස්සීලකමක්, පහත් හැසිරීමක්. තමන්ගේ උමනා එපාකම ඉදිරියට දාලා අනිත් මිනිස්යව ඒ තත්වයෙන් තියාගන්න උත්සාහ කිරීම. ඒක මහා පහත් ක්‍රියාවක්. ඉතින් ආර්ය මාර්ගයට අවතීර්ණ වෙච්ච ඇත්තෝ එවැනි පහත් ක්‍රියාවලින් වැළකී සිටිනවා. එතකොට තමයි ආර්ය ශාවක වෙන්නේ. තමන්ගේ ඕනෑ පාකම් වෙනුවෙන් අනිකාව යොදවන්න උත්සාහ කරනවා නම් එතකොට බොහොම පහත් මට්ටමට ඒ තැනත්තා වැටෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් හැබැයි අනිත් පැත්තෙන් මේ ස්වභාවය අපි තේරුම් අරන් ඉන්නවා. ලෝක ස්වභාවයක් මේක පුතඥ මිනිස්සු අතරේ එක මිනිසෙක් නිතරම උත්සාහ කරනවා අනිත් මිනිසයා තමාගේ අවශ්‍යතාවයට ඌමනාවට වින්දනයේට නතු කරගන්න. ඒ පුතඥ මිනිසයාගේ හැටි. ඉතින් අපි ඕක දැනගෙන හිටියොත් මේ අපි දකින්නේ යථා භූතං ඇත්ත తত্ত্বය. පුතඥ ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය අපි තේරුම් අරන් ඉන්නවා. ඔක තමයි දුක පිරිසිඳ දැන ගන්නවා කියලා කියන්නේ. ඉතින් ඔය දුක පිරිසිඳ දැන ගැනීම සඳහා අපිට බුදුරජාණන් වහන්සේ උදාහරණ ඉදිරිපත් කරලා තියෙනවා. මම ඔය ඉදිරිපත් කරේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු උදාහරණ වලින් අගහරියේ තියෙනවා. අප්පියේහි සම්පයෝගෝ. අප්පියේහි සම්පයෝගෝ. මේ අප්‍රිය තත්වයන් සමග එක් වෙන්න සිද්ධ වෙනවා. මොකද්ද මේ අප්‍රිය තත්වය? අර මගේ නිදහස අහිමි කිරීම, මගේ
මාව නොපිළිගැනීම, මාව නොසලකා හැරීම, වෙනත් අයෙකුගේ අවශ්‍යතාවයට මාව නතු කරගන්න යෑම, මගේ නිදහස අහිමි කිරීම, ඒක තමයි අප්‍රිය. මම අකමැති தත්ත්වය. සමග එක් වෙන්න සිද්ධ වෙනවා. අපි ඕක අර්ථකථනය කරද්දී අප්‍රියෙහි කියනකොට මුගක් අය අර්ථකථනය කරලා තියෙන අප්‍රිය පුද්ගලයෝ. එතකොට මේකේ අර්ථය හරි පටු වෙනවා. පුද්ගලයෝ වෙන්න ඕනේ නැහැ. අකමැති කාලගුණ දේශගුණ තත්වයන් ජීවන වටපිටාවන් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒවා මතුවෙනවා. එතකොට දුක්ඛෝ දුෂ්කරතාවයකට අපිපත් වෙනවා. දුක්ඛ කියන්නේ දරා ගන්න අපහසුයි කියන එක. අපි කලින් විස්තර කරලා තියෙන ක ධාතුවෙන් pāli භාෂාවේ කියවෙන්නේ දරා ගැනීම, ඉවසීම කියන අර්ථය. ඊට පස්සේ දු කියන මුලින් උපසර්ග පදේ යෙදුනම් එකකින් අදහස් වෙන්නේ දරා ගැනීමට, ඉවසා ගැනීමට අමාරුයි කියන එක. දුක්ඛ වචන මේ ප්‍රත්‍යය දෙක එකතු වෙද්දී උච්චාරණ පහසුව සඳහා මැදට අල් කයන්නක් එනවා. එතකොට උච්චාරණ පහසුයි දුක්ඛ කියලා. එතකොට මේ දරා ගැනීමට අපහසු තත්වයන් කායිකව සහ මානසිකව දරා ගැනීමට අපහසු තත්වයන් අපේ ජීවිතේ පැන නගින විවිධ හේතු නිසා. අප්පියේහි සම්පයෝගෝ අප්‍රිය දේවල් ජීවිතේට කිට්ටු වෙනකොට. පියේහි විප්පයෝගෝ ප්‍රිය දේවල්, කැමති දේවල්, මනාප දේවල් අපේ ජීවිතෙන් ඈත් වෙනකොට. යම් පිටක් නලබති අපේ ඉච්ඡා කියන්නේ අපේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අපේක්ෂා තියෙනවනේ ජීවිතවල. ඒව නලබති ලැබෙන්නේ නැති වුණාම එතනත් මේ දුෂ්කරතාවයේ කායික හෝ මානසික අපහසුතාවයේ පැන නගින. තවත් ඉස්සරහට ගිහිල්ලා බලපුවාම ජරා, ව්‍යාධි, මරණ කියන මේ ස්වභාව ධර්මයේ යථා භූත ඒවා කෙලින් ඇති තතු ඇත්ත తত্ত্বය. රූප ධර්ම වලට අදාළවයි මේවා බොහෝ වෙලාවට සඳහන් වන්නේ. ජරා එතකොට මේ යථාභූත ඥාන දර්ශනය, අපි මේ ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවයි මේ ටිකක් සාකච්ඡා කරන්නේ. එතකොට මේ ආර්ය සත්‍ය 4 දුක්ඛ සත්‍ය, දුකට හේතුව සහ නිරෝධය, නිවනට මඟ කියන මේ 4 යථා පරිදි අවබෝධ කර ගැනීමයි මේ ඥාන දර්ශන විසුද්ධියෙන් සිද්ධ වෙන්නේ. නැත්නම් ඥාන දර්ශන විසුද්ධි කියන්නේ මේ 4 ත්‍රිපරිවට්ට ක්‍රමයට තේරුම් ගැනීම. එතකොට අපි මේ අවධානය යොමු කළේ දුක්ඛ ස්වභාවය. මේ දුෂ්කරතාවයන් මොනවද ඇති වෙන? කායික වශයෙන්, මානසික වශයෙන් ඇති වෙන්නේ මේක. අපිට බලපාන්නේ එහෙමයි. නමුත් මේවායේ උත්පාදක පැත්ත බැලුවොත්, ඒවා හට ගන්න ආකාරය බැලුවොත් සෝබාදහම හේතු තමයි හුඟක්ම තියෙන්නේ. පුද්ගල හේතුත් තියෙනවා. ඉතින් පුද්ගල හේතු ගත්තත් අපිට ඒවා සෝබාදහම හේතු කියලා තමයි ඉතින් ඇත්ත වශයෙන්ම කියන්න වෙන්නේ. මේ ස්වභාවික සෝබාදහම කිව්වම හේතුඵල ධර්මතාවයේ තමයි අපි හුඟක්ම මෙතෙන්දී ගන්න. පටිච්ච සමුප්පන්නයි. ඉතින් අපි කතා කරමින් හිටියේ මේ ජරා, ව්‍යාධි, මරණ, අප්පිය සම්පයෝග, පිය විප්පයෝග, ඉච්ඡාලාභ. මේ ඇති හේතුඵල ධර්මානුකූලව මතුවලා එන දේවල්. අපිට පුළුවන් වෙන්න ඕන පළමු වටේදී මේවා සත්‍යයක් හැටියට, මේවා බොරු නෙවෙයි. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි කියලා. මේ දුක්ඛ කියන එක සත්‍යයක්, බොරු නෙමෙයි. බොරු නෙමෙයි. දුෂ්කරතාවය කියන එක ජීවිතයේ කායික වශයෙන් සහ මානසික වශයෙන් ඇති වෙන මේ දුෂ්කරතාවයේ සත්‍යයක්.
ඒක තමයි පළවෙනි දේ සත්‍ය ඥානය. ඒකයි. ඉතින් ඒක අවබෝධ කරගන්න ඕන. මේක ඇත්ත දෙයක්. ඇත්ත දෙයක් කියලා කියන්නේ මේක හේතුඵල ධර්මානුකූලයි ඇති වෙන්නේ. මේක කාගේවත් වැරද්දක් හැටියට අපිට පටවන්න බෑ. දුක ගැන මේ බුදුරජාණන් වහන්සේ සමග කරපු සාකච්ඡාවක් අපිට හමු වෙනවා. මේ කස්සප කියලා කෙනෙක් මේ යම් කිසි පුද්ගලයෙක් එක්ක ඉතින් එයා අහනවා මේ කින්නකෝ බෝගෝතම දුක්ඛං සයං කතං ශ්‍රමණ බවත් ගෞතමේනි අපි හැම දිනාටම අත්දැකීමක් හැටියට තියෙන මේ දුෂ්කරතා කායික සහ මානසික වශයෙන් අපිට බලපාන ඒක සයං කතන්ද තමන්ම කරගන්නේ එකක්ද මේක. ඉතින් ඒ කස්සප මේ අචේල කස්සප කියන අන්‍යාගමික කෙනෙක්. ඉතින් යාට බුදුරජාණන් වහන්සේ කියන මා එවං කස්සප. එහෙම කියන්න එපා. මේ දුක කියන එක මේ දුෂ්කරතාවය තමන්ම හදා ගන්නවයි කියලා කිව්වොත් ඉතින් ඒක වැරදි. දැන් බලන්න අපි ජරාවට යනවා කියන එක අපි කරගන්න එකද? ලෙඩ වෙනවා කියන එක අපි කරගන්න එකද? මරණයටපත් වෙනවා කියන අපි කරගන්න එකද? ඕව නැහැ ජරාවටපත් වීම නම් අපි කොහෙත්ම කරගන්නේ නැහැ. ලෙඩ නම් සමහර වෙලාවට මෝඩකමට හදා ගන්න ලෙඩ තියෙන. මරණයත් සමහර වෙලාවට සියදිවි විහානි කර ගැනීම වගේ මෝඩකමට කරන අවස්ථා තියෙන. නමුත් එතන බැලුවත් යම්කිසි හේතුවක් තියෙන. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒකයි. මේක සයංකතං කියලා කිව්වම ඒක නැහැයි නොකිය බුදුරජාණන් වහන්සේ එකපාරට එහෙම නෙවෙයි හෝ ඔව් කියන වචන දෙක නොකිය. මා එවං කස්සප. එහෙම කියන්න එපා. ඊළඟට මේ ආහනෝ තේනහි බෝගෝතම දුක්ඛං පරංකතං. එහෙමනම් මේ දුක කියන එක අනිත් අය අපිට කරලා දෙනවද නැත්නම් ඒ අය මේ අපි මත දුක් පටවනවද? අප කරා දුක් පමුණවනවද? ඉතින්දිත් බුදුරජාණන් වහන්සේ කියන මායවං කස්සප එහෙම කියන්නත් එපා. එතෙන්ටත් ඕ කිව්වෙත් නෑ කිව්වෙත්. ඊළඟට මෙයා තුන්වෙනි ප්‍රශ්නයක් හැටියට අහන තේනහි බෝගෝතම එහෙමනම් පින්වත් ගෞතමයන් වහන්සේ දුක්ඛං මේ දුක අදිච්ච සමුප්පන්න. මේක නිකන් ඉබේ කිසි හේතුවක් නැතුව වෙන එකක්ද? තමන් කරන්නේත් නැත්නම් අනුන් කරන්නේත් නැත්නම් ඉබේ වෙනවද? එතෙන්දෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මායවං කස්සප එහෙම කියන්නත් එපා. ඉතින් මෙයාට හරි ප්‍රශ්නයක් මේ කිසිම උත්තරයක් පැහැදිලි උත්තරයක් නොදෙන ගති බුදුහාමුදුරන්. ඔව්ද නැද්ද කියන්නේ? සයංකතන්ද කිව්වම ඒකටත් ඔව් නෑ කියන්නේ. එහෙම කියන්න එපා කියලා. පරංකතන්ද එහෙමත් ඒකෙදිත් ඔව් නෑ කියන්නේ. අදිච්ච සමුප්පන්නද කියලා ඇහුවම ඒත් ඔව් නෑ කියන්නේ. එහෙම කියන්න එපා කියලා. ඉතින් පස්සේ අහනවා ඇයි මේකට පැහැදිලි උත්තරයක් නොදෙන්නේ? දුක ගැන. තෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක තමන් කරනවයි කිව්වත් ඒක එක හෙලාම හොඳ උත්තරයක් නෙවෙයි. අනුන් කරනවයි කිව්වත් හොඳ උත්තරයක් නෙවෙයි. ඒ නිසා දුක්ඛං පටිච්ච සමුප්පන්න. මේක හේතුඵල ධර්මතාවයට අනුව සිද්ධ වෙන දෙයක්. දැන් අපේ ජරා ව්‍යාධි මරණ කෙලින්ම ස්වභාවික සංසිද්ධි ධම්ම නියාමයේ අකාලි සිද්ධ වුණත් ඒක හේතුඵල ධම කිසියම් හේතුවක් නිසා ඇති කරන තත්ත්වයක්. එහෙම තියෙන්නේ. හැම එකක්ම බලපුවාම තමා තුළින් මතුවලා එන කායික මානසික දුෂ්කරතා බැලුවත් ඒවා හේතුඵල ධර්මානුකූලයි. ඒවට හේතු තියෙනවා. ඊළඟට වෙනත් කෙනෙක් විසින් ඇති කරන ලද තත්ත්වයක් වුණත් ඒවට හේතු තියෙනවා. හේතුඵල ධර්මානුකූලයි. බාහිරින් එන දුෂ්කරතා ආදී දේවල්. ඉතින් ওই විදිහට මේක පටිච්ච සමුප්පන්න විදිහට තේරුම් ගන්නවා. පටිච්ච සමුප්පන්න විදිහට තේරුම් ගන්නවා. ඒකයි අවශ්‍ය කරන්නේ. ඉතින් පටිච්ච සමුප්පන්න විදිහට තේරුම් ගත්තම අපිට මේ දුකෙන් මිදෙන්න නම් ඒ හේතුව අයින් කරන්න පුළුවන්.
මේ හේතුවක් විසින් තමයි දුක්ඛ සත්‍ය මතු කරන්නේ. එතකොටම අපි යනවා සමුදයට. මේක තියෙන හේතුවක්. ඒ හේතුව අයින් කරායින් පස්සේ ඵලය අයින්. ඒකත් ස්වභාවික දෙයක් නේ. ඒකත් ධර්මතාවයක් නේ. කොයි විදියට. ඉතින් ඔන්න එතෙන්දී අර දෙවනි පරිවට්ටයට අපි එනවා. දෙවෙනි එකේදී තියෙන කෘත්‍ය ඥානයනේ. මොකද්ද කල යුත්තේ? දැන් දුක සම්බන්ධයෙන් කල යුත්තේ මොකද්ද? ඉතින් දුක කියන්නේ මෙහෙම දෙයක්. දුක අවබෝධ කරගත යුතුයි. කියන එකයි දෙවෙනි කාරණය. දුක්ඛ සත්‍ය ගැන සම්බන්ධයෙන් ගත්තා. උගාක් අය දුක්ඛ සත්‍ය ගැන කියන්නේ දුක සම්බන්ධයෙන් කළ යුතු දේ මොකද්ද කියලා අහුවොත් කියන්නේ ඉතින් දුක අයින් කරගන්න ඕන කියලා. නෑ කෘත්‍ය ඥානයේට බුදුදහමේ පෙන්වන්නේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ බහැර කිරීමක් ගැන නෙමෙයි. පරිඤ්ඤයයන් පිරිසිඳ දැනගන්න ඕන. ඒ පිරිසිඳ දැනගන්න කියන්නේ ඇයි? මේකේ හේතුඵල ධර්මානුකූලව තේරුම් ගැනීම. මේක මේකයි දුක කියන්නේ මේකයි. මේක ඇති වෙන්නේ මේ විදිහයි ආදී වශයෙන්. ප්‍රායෝගික අපේ එදිනෙදා ජීවිතේදී මේක තේරුම් ගන්න. ඒකයි. ඉතින් තුන්වෙනි පරිවර්තයට එන්නේ ඉදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතං. මේක බුදුරජාණන් වහන්සේ ආත්පසින්ම අවබෝධ කරගත්තා. දුක කියන්නේ මෙහෙම දෙයක්. මේක ඇති වෙන්නේ මෙහෙමයි, පවතින්නේ මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි. ওই ටික ඔක්කොම අවබෝධ කරගත්ත, වටහාගත්ත, තේරුම් ගත්තා. එහෙමයි. ඒ ඔය විදිහට අපිටත් අපේ ජීවිතය තුළ මේ පවතිනා වූ, මතුවන්නා වූ දුෂ්කරතාවයන් මනවින් අවබෝධ කරගත යුතුයි. මනවින් අවබෝධ කරගත යුතුයි. ඒක දුක කියන්නේ පරිඤ්ඤය ධර්මයක්. පිරිසිඳ දත යුතු ධර්මයක්. ඒක දැන් අපිට අවබෝධ කරගන්න බැරි නෑ. මේකයි ස්වභාවය. ඉතින් දෙවනි ආර්ය සත්‍යයට ගියොත් දුකට හේතුව පැහැදිලි කරනකොට මේ දුෂ්කරතා කායික මානසික වශයෙන් ඇති වෙන දුෂ්කරතා වලට හේතු දක්වනවා. එතෙන්දී දුක්ඛ සමුදයං අරිය සත්‍යං පැහැදිලි කරන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ තණ්හා ඇලෙන ගැටෙන මුලා වෙන ගතියට තණ්හා කියලා. තණ්හා කියවම අපි විස්තර කරන්නේ ආසාව වගේනේ. ආසාව නෙමෙයි තණ්හා කියන්නේ. ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය කොහොමද ඇති වෙන්නේ? තණ්හාව ඇති වෙන්නේ කොහොමද? දැන් මේ සමුදය සත්‍යය තේරුම් ගන්න එපා. කොහොමද ඇති වෙන්නේ? වේදනාපච්චය තණ්හා. මේ ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය ඇති වෙන්නේ විඳීමත් එක්ක. විඳීමත් එක්ක වේදනාපච්චය තණ්හා. තණ්හාවට ප්‍රත්‍ය වෙන්නේ වේදනාව. විඳීමක් වෙන්නේ කොහොමද? සුඛ වශයෙන් හරි දුක්ඛ වශයෙන් හරි අදුක්ඛම සුඛ වශයෙන් හරි අපි විඳින්නේ වින්දනයක් අපි තුල ඇති වෙන්නේ කොහොමද? සලආයතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා. මේ ආයතන 6 ක්‍රියාත්මක වීම. ආයතන 6 කියන්නේ නාම රූප. මේ නාම රූප ධර්ම ඇති තාක් ඉතින් ඒවා එකට ක්‍රියාත්මක වෙනවා. ඇහැ කන නාසය දිව කය වැඩ කරනවා කියලා අපි කියන්නේ මනස. පේනවා, ඇහෙනවා, දකිනවා, විඳිනවා, තේරෙනවා කියලා අපි සරල භාෂාවෙන් කියන්නේ. ඒ තමයි සලආයතන ක්‍රියාත්මක වේ. ආයතන ක්‍රියාත්මක වේ. ඉතින් මොකද වෙන්නේ? ආයතන ක්‍රියාත්මක වෙනකොටම සලආයතන පච්චය පස්සෝ. ඔය අරමුණු ඉතින් හිතට වදිනවා. හිතට ගතට මේවා දැනෙනවා. තේරෙනවා, වැටහෙනවා, දැනෙනවා. අපි කියන්නේ පස්සෝ. පස්සපච්චය වේදනා. අන්න මේවා මනසට ගෝචර වෙනකොටම විඳීමක් සිද්ධ වෙනවා මනස. ඒ විඳීම සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, අදුක්ඛම සුඛ වෙන්න පුළුවන්.
ඉතින් ඔය දක්වා ක්‍රියාවලිය දැන් මේ සමුදය සත්‍ය දුකට හේතුව තේරුම් ගැනීම පහසු නෑ. ඔය දක්වා ක්‍රියාවලිය යථා භූතයක් ඇත්ත තත්ත්වයක්. යථා භූත ඥාන දර්ශන. අපි මේ ඥාන දර්ශන විසුද්ධියනේ අද කතා කරන්නේ. ඔය දක්වා ක්‍රියාවලිය සබාධමයට අයිති දෙයක්. කද්ද නාම රූප පැවතීම ස්වභාවිකයි. නේ? ඊළඟට නාම රූප වලින් සලආයතන ඇතිවීම ස්වභාවිකයි. ඒක ස්වභාවික දෙයක්. ඊට පස්සේ සලආයතන නිසා සලආයතන ක්‍රියාත්මක වීමත් ස්වභාවිකයි. සලආයතන ක්‍රියාත්මක වීම නිසා පස්ස වීම ස්වභාවිකයි. පස්සපච්චය වේදනා ස්වභාවිකයි. ඉතින් වේදනාපච්චය තණ්හා. විඳීම නිසා බැඳීම ඇති වෙනවා. මේ බැඳීම රාග බන්ධන වෙන්නත් පුළුවන්, ද්වේෂ බන්ධන වෙන්නත් පුළුවන්, මෝහ බන්ධන වෙන්නත් පුළුවන්. තණ්හා කියන වචනයට වඩාම සුදුසු වචනේ බැඳීම කියන එකයි. වේදනා කියන එකට වඩාම සුදුසු වචනේ විඳීම කියන එකයි. විඳීම නිසා බැඳීම. විඳින්නේ නැති කිසි දෙයක් එක්ක බැඳීමක් හැදෙන්නේ නැහැ. අපේ ජීවිතය හොඳට පරීක්ෂා කරලා බලන්න මේ බැඳීම දුකට හේතුව දෙවැනි ආර්ය සත්‍ය බැඳීම් කොච්චරනම් බැඳීම් තියනවද බලන්න. පුද්ගලයෝ එක්ක තියෙන බැඳීම් බලන්න. තමන්ගේ ස්වාමි පුරුෂයා, භාර්යාව, අම්මා තාත්තා, දූ දරුවෝ, ඥාති හිත මිත්‍රාදීන්, යාළුවෝ, අසල්වාසී, ගුරුවරයා බැඳීම් හදාගෙන නැද්ද? ඒවා සමහර ඒවා රාග බන්ධන. අර මොකද අනිත් එක්කෙනා තමන්ගේ මනාපයට අනුව කටයුතු කරනවා නම් එතන ඇති වෙන්නේ රාග බන්ධනය. අපි ඒකෙන්දි කියන මං එයාට ආදරෙයි, මං කැමතියි එයාට, මං එයා ගැන හරි සතුටුයි, මං කැමතියි එයා මාත් එක්ක ඉන්නවා නම් දිගටම. මේ වචන වලින් කියවෙන්නේ මොකද්ද? තණ්හා රාග බන්ධනේ මේ කියවෙන්නේ. ඉතින් අපි ඕක තණ්හාව කිව්වොත් එහෙම රාග බන්ධනයක් කිව්වොත් ඉතින් සාමාන්‍ය ලෝකේ මිනිස්සු ඕකට එරෙහි වෙනවා. අපෝ එහෙම කියන්න එපා. එයා හරි හොඳයිනේ. නැද්ද? ඒ හොඳ නිසායි මං කැමති. මං එයාට ආදරේ. නමුත් එතන තියෙන්නේ තමන්ගේ මනාපය අනිකා තුලින් ඉටු වෙන නිසා අනිකා පිළිබඳව තමාගේ හිතේ ඇතිවෙන තණ්හා බන්ධනේ, රාග බන්ධනේ. එහෙම නැත්නම් දේශ බන්ධනත් ඇති වෙනවා. ඒ කොහොමද ඇති වෙන්නේ? තමන්ගේ මනාපේ රුචිය කැමැත්ත පරිදි අනිකා කටයුතු නොකරනකොට නුරුස්නාකමක් ඇවිල්ලා ඉතින් එතන ඉඳලා ඒ පුද්ගලයාත් එක්ක තියෙන බන්ධනයක් තියෙනවා. අතහැරලා නැහැ හිතින්. තියෙන බන්ධනය ද්වේෂ බන්ධනය. ඉතින් ඔන්න ඔය විදිහට රාග බන්ධන, ද්වේෂ බන්ධන විතරක් නෙවෙයි මෝහ බන්ධන ඇති වෙනවා. යම් පුද්ගලියෝ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ස්වභාව තත්ත්ව තනතුරු ආදී දේවල් වල තියෙන යම් ගති ගුණ ලක්ෂණ ප්‍රයෝජන විඳිනකොට ඒවා නිත්‍ය ආත්ම වශයෙන් අරගෙන ඒවා වෙනස් වෙන දේවල් නෙවෙයි, හැමදාම තියෙන දේවල් ආදී වශයෙන් එක්තරා මෝහ බන්ධනයකොත් හැදෙනවා. ඉතින් ওই විදිහට විඳීම නිසා බැඳීම ඇති වෙනවා. වේදනාපච්චය තණ්හා. ඒකයි ස්වභාවය. විඳීමත් එක්ක බැඳීම. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේවා ඒ ඇත්තම తত্ত্বය තේරුණොත් ඥාන දර්ශනය වුණොත් යථා භූතය ඥාන දර්ශනය වුණොත් අපේ ඥානයේට දර්ශනය වුණොත් අපට අවබෝධ වුණොත් ඒක කෙලින්ම අනුපාදා පරිනිබ්බාණයට උපකාරී වෙනවා. මේ තණ්හා බැඳීම් වලින් ඉවත් වීමට ඒක දායක වෙන උපකාරී වෙන හේතු වෙනවා.
ඉතින් එතකොට මොකද්ද එතෙන්දී දැන් සත්‍ය ඥානය ආව අපට දෙවනි ආර්ය සත්‍යයේදී මේ තණ්හාව කියන්නේ විඳීමත් එක්ක ඇති වෙන දෙයක්. වේදනාපච්චය තණ්හා විඳීමත් එක්ක ඇති වෙන බැඳීමක්. සමහර විට ඒ රාග බන්ධනයක්, සමහර විට ඒ ද්වේෂ බන්ධනයක්, සමහර විට ඒ මෝහ බන්ධනයක්. අපි ඕක අවබෝධ කරගන්න. ඔන්න සත්‍ය ඥානය ආව මොකක් ගැනද? දෙවෙනි ආර්ය සත්‍යය ගැන. සමුදය දුකට හේතුව ගැන අවබෝධ වුණා. එතකොට අවිද්‍යාව ටික ටික අඩු වෙනවා. මේ සත්‍ය ඥානය තුල සිද්ධ වෙන්නේ අවිද්‍යාව අඩු වෙන එක. අවිද්‍යාව අයින් වෙන එක. ඒතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ විඳීම නිසායි මෙතන බැඳීම ඇති වෙන්නේ. එතකොට මොකද්ද කෘත්‍ය? මේ බැඳීම අයින් කරගන්නේ. ඔන්න ඉතින් බැඳීම අයින් කරන්නේ කොහොමද කියලා ඇහුවම, තණ්හාව අයින් කරන්නේ කොහොමද කියලා ඇහුවම අපි දෙන උත්තර මොනවාද? අපි ඉතින් දෙන්න ඕන, පරිත්‍යාග කරන්න ඕන, දන් දෙන්න ඕන. ඕවා තමයි දෙන උත්තර. ඒව ඉතින් තණ්හාව අයින් කරන්න උත්තර නෙවෙයි. ඒව නිකන් අපේ ජීවිතේ කරන පින්කම් මිසක් මේ තණ්හාව අයින් වෙන්නේ නැහැ කොච්චර දුන්නා. අපි දීපු තරමට බලන්නකො. තම තමන්ගේ ජීවිතවල දීපු දේවල් මතක් කරලා බලන කොයිතරම් දීලා තියෙනවද? මේ දීපුවා නිසා තණ්හාව අයින් වෙලා තියෙනවද? බොහෝ වෙලාවට වෙලා තියෙන්නේ තණ්හාව වැඩි වෙලා. ඒ නිසා පරිත්‍යාගයෙන් දීමෙන් කවදාවත් තණ්හාව අයින් වෙන්නේ නැහැ. මොකද තණ්හාව ඇවිල්ලා තියෙන්නේ වෙන පැත්තකින්, වෙන දොරටුවකින් ඇවිල්ලා තියෙන්නේ. යාගේ හේතුව නොදී ඉඳීම නෙමෙයි. පරිත්‍යාග නොකර ඉඳීම නෙමෙයි තණ්හාවට හේතුව. එහෙමනම් පරිත්‍යාග කරපුවම තණ්හාව අයින් වෙන්නේ නැහැ. වේදනාපච්චය තණ්හා විඳීම නිසායි බැඳීම. එහෙනම් මොකද කරන්න වෙන්නේ? අපිට විඳීම අයින් කරන්න පුළුවන්ද? ජීවිතේ බෑ. බුදුරජාණන් වහන්සේ ඒකට මඟ කියලා තියෙනවා. ඒ තමයි වේදනානුපස්සන. මේ විඳීම තුල සිහිනුවන උපද්ද ගන්න. දුෂ්කරතා විඳින කොට දුක්ඛ වේදනා. සැප විඳින කොට සුඛ වේදනා. ඔය දෙකෙන් තොර වින්දනයන් තුලත් සිහිනුවන පවත්ත ගන්න. සිහිනුවන පවත්ත ගන්න. සුඛං වේදනං වේදියමානෝ යම් සැප වින්දනයක් විඳිනකොට සුඛං වේදනං වේදියාමිති පජානාති. මම සැපක් විඳිනවා කියන ආන්ගේ සිහිනුවන මෙතෙන්දී උපද්ද ගන්න. ඒක නිකන් සරල එකක් නෙමෙයි. මේ මම විඳින සැපය නিত্য නැහැ, අනිත්‍යයි. ආත්ම නැහැ, අනාත්මයි. අවිපරිණාමී නොවේ, ඒක විපරිණාමී වෙනවා. ඇති වුණා සමුදය වගේම වය නැති වෙනවා. මේ සැප වේදනාව හේතුවක ඵලයක්. ඒ හේතුව ඇතිතා පමණක් පවතින ඵලයක් සැප වේදනාව. අන්න එහෙම දැක දැක විඳින්න කියලා අපිට කියන්නේ. සැප විඳින්න ඒ විදිහට දැක දැක. ඒ කියන්නේ විදර්ශනාත්මකව සැප විඳින්න කියන්නේ. භාවනාත්මකව සැප විඳින්න. එතකොට සැප විඳීමත් එක්ක ඇති වෙන අර බන්ධනය, රාග බන්ධනය ඇති වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ ක්‍රමය. වෙන ක්‍රමයක් නැහැ. සිහිනුවන පවත්වන්න, සතිපට්ඨාන කරන්න. වේදනානුපස්සනාවක් උගන්වන්නෙම ඒකයි. සතිපට්ඨානයේ දෙවෙනි අනුපස්සනාව වේදනානුපස්සනාව. වේදනා කියන්නේ විඳිනවා. වින්දනය. විඳින්න එපා කියලා නැහනේ කොහෙවත් බුදුදහම.
එපා කිව්වට බුදුහාමුදුරන්ට තහංචි දාන්න බෑ. ඒකට මොකද ඒක සිද්ධ වෙන ස්වභාවික දෙයක් විඳීම කියන්නේ. වේදනා. විඳීම නිසා තමයි බැඳීම. සුඛ වේදනාවේදී සිහිනුවන පැවැත්වේ නැත්තම් රාග බන්ධනේ ඇති වෙනවා. අනිත් පැත්තට ඒත් එහෙමයි දුක් වේදනා. එපා කියන්නේ. එන්න එපා. අනේ දුක් නම් අපිට ඇහෙන්නවත් එපා. අපි කරා එන්න එපා කිව්වට නැහැ ඉන්නවද? අප කරා නොපැමිණ ඉන්නවද? නැහැ එනවා. දුෂ්කරතා එනවා. ආවම පස්සේ එන්න අද නම් බෑ. නෑ විඳින්න වෙනවා. කයින් සහ මනසින්. විඳිනකොට දුක්ඛං වේදනං වේදියමානෝ දුකක් විඳිනකොට ඒක ගැන සිහිනුවන උපද්ද ගන්න අර විදියට. මේක හේතුඵල ධර්මතාවයක්. මේක අනිත්‍ය දෙයක් අනාත්ම දෙයක්. දුක කියන එක මුළු ජීවිතේ පුරා මේක දිගට පවතින්නේ. ඒවා වෙනස් වෙන දේවල්. අනිත්‍ය අනාත්ම දේවල්. යම් යම් හේතුන්ගේ ඵල හැටියට ඇති වෙන දේවල්. ඉතින් එහෙම සිහිනුවණින් දුක් විඳින්න අපිට පුරුදු කරලා තියෙනවා. එතකොට පටිඝානෝසේ වෙන්නේ අන්න. තණ්හාවේ ඇති වෙන අර ද්වේෂ බන්ධනේ. ඒක ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්න අවස්ථාවක් නැහැ. සිහිනුවණින් ඉන්න පුද්ගලයා. සැපත් විඳිනෝ දුකත් විඳිනෝ. නමුත් රාග බන්ධනත් ද්වේෂ බන්ධනත් ඇති වෙන්නේ නැහැ. විදීම ඇතත් බැඳීම නැහැ. වේදනාපච්චය තණ්හා වෙන්නේ විදීමේදී සිහිනුවණින් තොරව විදීම නිසා. නැත්නම් සිහිනුවණින් යුක්තව යමෙක් එක විඳිනවා නම් එතන බන්ධනයක් ඇති වෙන්නේ නැහැ. කෘත්‍ය ඥානය. දෙවෙනි ආර්ය සත්‍ය සම්බන්ධයෙන් කෘත්‍ය ඥානය. ඒකයි කිව්වේ කෘත්‍ය ඥානය කියද්දී ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බං තිමේ භික්ඛවේ පුබ්බේ අනුස්සතේස් ධම්මේසු ආදී වශයෙන් දේශනා කළේ ඒකයි. මේක නම් බැහැර කරන්න ඕන. මොකද්ද බැහැර කරන්න ඕන? තණ්හා. තණ්හාව ස්වභාවික එකක් නෙමෙයි. ඒක අස්වාභාවික එකක්. ඔය ස්වභාවික දේවල් බැහැර කරන්න බෑ. වේදනා දක්වා ඔක්කොම ටික ස්වභාවිකයි. නාම රූප විඥාන සලආයතන පස්ස වේදනා ස්වභාවික. ඒක තේරුම් ගන්න ඕන. වේදනාවත් එක්කෙන මේ තණ්හාව, රාග බන්ධනේ, ද්වේෂ බන්ධනේ, මෝහ බන්ධනේ අස්වාභාවික. ඒක අපිට දුරු කරන්න පුළුවන්. දුරු කරන්නේ කොහොමද? අර සතිපට්ඨානෙන් සැප විඳිනකොට සිහියෙන් විඳින්න, දුක් විඳිනකොට සිහියෙන් විඳින්න, අදුක්කම සුඛ වේදනාවෙත් සිහියෙන් විඳින්න. එතකොට මෝහ බන්ධනේ ඇති වෙන්නේ නැහැ. අවිද්‍යා බන්ධනේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් තණ්හාව හේවත් සමුදය සත්‍ය සම්බන්ධයෙන් කෘත්‍ය ඥානෙ වෙන්නේ නෝකයි. ඉතින් අපිට කෘත්‍ය තේරෙනවා නම් එතනත් අන්න ඥාන දර්ශනේ තියෙනවා. සත්‍ය තේරෙනවා නම් ඥාන දර්ශනේ තියෙනවා. කෘත්‍ය තේරෙනවා නම් ඥාන දර්ශනේ තියෙනවා. ඉතින් ඕකේ තුන්වෙනි වට්ටයත් ඥාන දර්ශනයටම අයත් කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. හැබැයි තුන්වෙනි වට්ටය කෘත ඥානය ඇති වෙන්නේ කෙරුවොත් විතරයි. ඒක ඒ කියන්නේ දුක කියන්නේ සත්‍යයක්, දුක පිරිසිඳ දත යුතුයි කියලා දුක පිරිසිඳ දැනගත්තොත් දැන් මම දුකේ ස්වභාවය හාත්පසින් අවබෝධ කරගෙන ඉන්නේ කියලා තමන් ඒක අවබෝධ කරගත්තොත් තියෙන එක. ඊළඟට සමුදයේදී හේතුව දක්වන තැන එතනත් තණ්හාව තමයි හේතුව. තණ්හාව දුරු කළ යුතුයි. ඒක තමයි සත්‍ය සහ කෘත්‍ය. දුරු කෙරුවොත් තමයි එතන කෘත ඥානෙ එන්නේ. තණ්හාව දුරු නොකරන තාක් කෘත ඥානෙ එන්නේ නැහැ.
ඒක නිසා මේ ඥානවල ඇතැම් මේවා අරිහත් භාවයෙන් පසුව එනේ. දැන් තණ්හාවේ කෘත ඥානේ එන්නේ තණ්හාව දුරු කරයින් පස්සේ. ඕ දැන් මට මේ විඳින සැප ගැනවත් විඳින දුක් ගැනවත් විඳින මධ්‍යස්ථ වින්දනයන් ගැනවත් මගේ ඇලීමක් ගැටීමක් මුලාවක් දැන් මා තුල නැහැ කියන එක වචනෙන් කියලා එන එකක් නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂයක්. Tamanටම තේරෙනවා සැපක් විඳින මොහොතේ කය පිනා යනවා හිත පිනා යනවා. එහෙත් සිහිනුවණින් යුක්තයි. එහි අනිත්‍ය අනාත්ම ස්වභාවය ප්‍රකටයි. නොඇලී නොගැටී නොමුලාව ඒ සැප විඳින්න පුළුවන්. ඒ දුක විඳින්න පුළුවන්. ඒ මධ්‍යස්ථ වින්දනයේ කෙරෙනවා කියලා ඒ දේ තමා තුළ පවතිනවා නම් එහෙනම් එතන තියෙනවා කෘතය. කෙරෙන්න ඕන දේ දැන් කෙරෙනවා. ඒකයි කෘත ඥානයේ ස්වභාවය. ඉතින් මම හිතනවා මේ ඥාන දර්ශන විසුද්ධිය තව ටිකක් අපේ ඉතිරි ආරි සත්‍ය දෙක අරලා සාකච්ඡා කිරීම සුදුසුයි. නමුත් අපේ කාලය අපිට වැදගත් නිසා මගේ පැහැදිලි කිරීම කටයුතු මම සාකච්ඡාව මෙතනින් නිමා කරලා මම කැමතියි අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට ඉතිරි කාලය ලබා දෙන්න. මේ දුක්ඛ සත්‍ය දැන් තමා තුළින් මේ ඥානනේ වෙලා තියෙනවද? තමා දකින්නවද? ඒක අවබෝධ කරගෙන තියෙනවද? මේක අර පොතේ කියන විදිහට නෙවෙයි. තමන්ගේ කය, තමන්ගේ මනස, තමන් ජීවත් වෙන පුද්ගලයෝ ආශ්‍රය නිශ්‍රය කරනකොට මේ පරිසරයේ වටපිටාව තුලින් ඇති කරන දුෂ්කරතා අවබෝධ කරගෙන තියනවාද? හැබැයි මේ අවබෝධ කරගෙන තියනවායි කියන එකෙන් අදහස් කරන්නේ ඔව් එහෙම එකක් තියෙනවා අපි දුක් විඳිනවායි කියන එක නෙමෙයි. ඒක ඉතින් අසුතව පුදුජනට ඒ ඥානෙ තියෙනවනේ. ඒක දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමක් හැටියට සලකන්නේ නැහැ. මෙතන අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මේක හේතුඵල ධර්මතාවයක් හැටියට. මේක මෙහිමයි ඇති වෙන්නේ. මේ හේතු නිසායි දුක්ඛ ස්වභාවය ඇති වෙන්නේ. මේවා දුක්ඛ මේවා සංඛාර දුක්ඛ. මෙන්න මේ ටික අපේ මෝඩකම නිසා විද්‍යාව නිසා ඇති කරගන්න සංඛාර දුක්ඛ කොටස. අනිත් ඒවා සබාධමෙන් ඇති කරන දුෂ්කරතා දුක්ඛ සහ විපරිණාම දුක්ඛ කියලා ඔන්නෝම හරියට පැහැදිලිව අවබෝධ කරගෙන ඉන්නවද තමාගේ ජීවිතය තුළ? නැත්තම් ඒ තමාගේ ජීවිතය තුළින්ම මේක අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඔතෙන්ට එනකොට අපි කියන්නේ විපස්සනා වඩනවා කියලා. භාවනාව විදර්ශනාවට හැරෙන්නේ ඔන්න ඔතෙන්දි තමයි. දැන් මේ 아무තු දේවල් වලින් නෙමෙයි, පරියංකේ ඉඳගෙන නෙමෙයි, වාඩි වෙලා ඇස් පියාගෙන ඉඳගෙන නෙමෙයි. මේ දුෂ්කරතා මතුවලා එද්දී එනකොට දුක්ඛ වේදනා අපහසුතා දුෂ්කරතා මතුවලා එනකොට ඒක පිරිසිඳ දැනගන්න. ඒක තුලින්ම ඒකම කමටහන කරගන්න. ඒකම භාවනා කමටහන කරගන්න. දුකක් ආවද අපි කිව්වේ දේව දූතයෝ කියලා. මේ ජරා ව්‍යාධි මරණ අප්පිය සංපයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභ දේව දූතයෝ. ඒගොල්ලෝ ආපුවාම ඉතින් බොහොම සාදරයෙන් පිළි අරගෙන මට මේ දුක ගැන උගන්වන්න ආපු එක්කෙනානේ. අද දුක් පාඩම ඉගෙන ගන්න මෙන්න මෙයා ආවේ. අප්පිය සංපයෝගයක් ආවොත් අකමැති කෙනෙක් උදේ පාන්දර ගෙදරට ආවොත් මොකෝ කරන්නේ? සාමාන්‍යයෙන් තව දුක් ගොඩක් හදාගන්න එකයි කරන්නේ. නැහැ අකමැති මිනිස්සෙක්, අප්‍රිය කෙනෙක්, අප්‍රිය දෙයක්, අප්‍රිය ස්වභාවයක් ආවනම් අපිට මේ දුක තේරුම් කරන්න ආපු දේව දූතෙක්. තේරුම් ගන්න ඕනේ තේන්නේ. එහෙමයි දුක අවබෝධ කරගන්නවා කියන්නේ. නැත්තම් දුකයි කිය ඉන්න එක නෙවෙයි. සත්‍ය ඥානෙ. ඉතින් මං හිතනවා මේ தത്വයට ආවොත්
අපේ මේ පරම තත්වයට හත්වෙනි විසුද්ධියෙන් පසුව තියෙන අර පුන්නමන්තානි පුත්හාමුදුරුව අපිට පැහැදිලි කරන අනුපාදා පරිනිබ්බාණයට යන්නේක අපහසු නෑ. බැරි නෑ. හොඳයි. මේ ඥාන දර්ශන විසුද්ධිය තව ටිකක් අපිට කතා කරන්න වේවි. මම දල වශයෙන් ඊටාම සරලව සැකෙවින් මුල් සත්‍ය දෙක ගැන අවධානය යොමු කළේ. දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය, නිරෝධ සහ මාර්ග සත්‍ය ගැන ඉදිරි අවස්ථාවකදී අපි කතා කරමු ටිකක් සවිස්තරව. ඉතින් ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ යථා භූත ඥාන දර්ශන විසුද්ධිය. මොකක් ගැනද මේ එවං ත්‍රිපරිවට්ටන් දදසකාරං යථා භූත ඥාන දර්ශන. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තුන් ආකාරයකින් වට තුනකින් අවබෝධ කර ගැනීමයි. හොඳයි. මම සාකච්ඡාවතකින් විරාම කරලා අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා මේ පිළිබඳව යමක් ඉදිරිපත් කරන්න, අදහසක් ඉදිරිපත් කරන්න, ගැටලුවක් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවානේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රභාවයන් හතරක් ගැන. මේ ලෝකේ ඒකේ විශිෂ්ටම ප්‍රභාවය තමයි ප්‍රඥා ප්‍රභාවය කියලා. ඔව්. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ අර නිබ්බේධක ප්‍රඥාව කියලා විනිවිද යන ස්වභාවිකුත් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවානේ. එතකොට ශුන්‍යෝ ලෝකෝ කියලා උන්වහන්සේ අපි ලෝකය කියලා අල්ලගෙන මේ තණ්හාවෙන් උපාදාන කරපු රූපාදිය හැම එකක්ම එම නිබ්බේධික ප්‍රඥාව හැමෙදී විනිවිද ගිහිල්ලා ඒවා එතන අප්‍රකට වෙනවා කියන එකද ස්වාමින් වහන්සේ මේ නිබ්බේධික ප්‍රඥාව කියන්නේ? කරුණාවෙන් පහදා දෙන්න ස්වාමින් වහන්සේ. ඔව්. මෙතන අර ප්‍රභා හතරක් ගැන කියලා ඒ පඤ්ඤා ප්‍රඥා ප්‍රභාව තමයි ලෝකේ වටිනාම දේ කියලා පැහැදිලි කරලා ඒ ප්‍රඥා ප්‍රභාවටම තමයි නිබ්බේධික පඤ්ඤා කියලා කිව්වේ. දැන් පඤ්ඤා හඳුන්වලා තියෙන විදිහ තියෙනවා. ප්‍රඥාවම විවිධ වචන වලින් හඳුන්වලා තියෙනවා විශේෂණ පද සහිතව. දැන් ඔතන නිබ්බේධික පඤ්ඤා කියනකොට මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවයේ විනිවිද දකිනවා කියන වචනෙන් අපි අදහස් කරන්නේ එහි යථා ස්වභාවය දකින ඇතිතතු දකින ප්‍රඥා. එතකොට දැන් අපි උතන ගත්තොත් නාම ධර්ම පැත්තෙන් මේ නාම ධර්ම වල තියෙනවා මේ දැන් රූප ධර්ම නම් අපිට විනිවිද දකින්න හරි පහසුයි. රූප ධර්ම ඒවා ප්‍රකට කරගන්න ප්‍රකටයි ඉන්ද්‍රිය පහටම ගෝචර වෙනවා, මනසටත් ගෝචර වෙනවා. ඒක නිසා ඉන්ද්‍රිය රූප ධර්ම විනිවිද දකින්න පහසුයි. නමුත් නාම ධර්ම පැත්තට ගියාම තරමක් දුරට නාම ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම යම් ප්‍රමාණයකට දුෂ්කර වෙනවා. විශේෂයෙන් ඔය කෙලෙස් මේ ඒව තමයි හුඟක්ම අපිට අවබෝධ කරගන්න අමාරු. දැන් වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර වගේ දේවල් අවබෝධ කරගන්නත් නාම ධර්ම පැත්තේදී ඒ තරම්ම අපහසු නෑ. නමුත් මේ ක්ලේශ වලට ගියාම තණ්හා, අවිද්‍යාව, මාන, දිට්ඨි මේවට ගියාම මේ ඒවත් නාම ධර්ම. ඒව විනිවිද දැකීම ටිකක් අමාරුයි. මොකද මේවට අපේ තියෙන කිසියම් ආකාරයක පක්ෂපාත ගතියක් ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඒක නිසා මේ නාම ධර්ම වලිනුත් කෙලෙස් පැත්තට යනකොට ඒ කෙලෙස් අඳුනගන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් විනිවිද දකින නුවණ නැත්තම් නිබ්බේධික පඤ්ඤා. ඔය නිබ්බේධික සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේදී තමයි ওই නිබ්බේධික ප්‍රඥාව දක්වන්නේ. ඉතින් විවිධ පැති වලින් මේක දකින්න. දැන් උදාහරණයක් හැටියට ඔය
සත්තට්ඨාන සූත්‍ර වගේ දේවල් වලදී පෙන්වන්නේ මේ නිබ්බේධික ප්‍රඥාව තමයි. දැන් සත්තට්ඨානයේදී පැති 7කින් ආකාර 7කින් යම් ධර්මතාවයක් මේ අවබෝධ කරගන්න. ඒ ධර්මතාවයේ සමුදය, එහි නිරෝධය, නිරෝධගාමිනී පටිපදා කියලා චතුරාර්ය සත්‍ය ක්‍රමයට 4යි. ඊළඟට අස්සාද ආදීනව නිස්සරණ කියලා තව 3කුත් පෙන්වනවා. ඕනම ධර්මතාවයක තියෙන ආස්වාද පැත්තක්, ඊළඟට ආදීනව පැත්තක් තියෙනවා, ඊළඟට නිස්සරණය. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කොහොමද මේ ධර්මතාවයත් එක්ක පවතින්නේ? නිස්සරණ කියන්නේ ඒකයි. ඔන්න ඔය විදිහට විවිධ පැති වලින් මේ නාම රූප ධර්ම අවබෝධ කර ගැනීම නිබ්බේධික පඤ්ඤා කියනවා. එතකොට ඒක විනිවිද දැකලා. විනිවිද දැකලා කියන්නේ තව විදියකින් කිව්වොත් මේ යථාභූත ඥාන දර්ශන කියන එකමයි. ඒකේ ඇත්ත తত্ত্বයේ ඇති තතු තේරිලා නැත්නම් වැටහිලා ප්‍රත්‍යක්ෂ වෙලා. ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇත්තටම තියෙන නිබ්බේධික ප්‍රඥාව තියෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය. අනුමාන ඥානයක් නෙවෙයි. අපේ අනුමාන ඥාන ප්‍රත්‍යක්ෂ ඥාන කියලා දෙකක් තියෙනවනේ. මේ කියන යථාභූත ඥානය ඒ වගේම නිබ්බේධික ප්‍රඥාව කියන එකේ තියෙන ප්‍රත්‍යක්ෂ ඥානය. තමන්ම තමන්ගේ පංචේන්ද්‍රියෙන් සහ මනසින් මේක ගෝචර කරගෙන තියෙනකො වටහාගෙන තියෙන තේරුම් අරන් තියෙන අත්දැකීමට හසු වෙලා තියෙන. ඉතින් ඒ විදිහට මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය ගැඹුරින් වටහා ගැනීම නිබ්බේධික පඤ්ඤා කියලා සඳහන් වෙනවා. ඒක තමයි එකෙන් අදහස් කරන්නේ. අර යථාභූත ඥාන දර්ශනයමයි නිබ්බේධික පඤ්ඤා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ ශුන්‍යෝ ලෝකෝ කියලා කියන්නේ අප්‍රකට ස්වභාවයද? එහෙම යථාභූත ඥානය අවබෝධ කරගත්තා නැතිද? ඒකේ කාර්යයක් ලෙස. ශුන්‍යෝ ලෝකෝ කියන්නේ මේ යථාභූත ඥාන දර්ශනයට හසු වෙන එක ක්ෂේත්‍රයක්, එක කොටසක්. ශුන්‍ය කියන්නේ අනාත්මතාවයට. දැන් ඔය ශුන්‍ය විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ ශුන්‍යං අත්තේනවා අත්තනියේනවා කියලා. එතකොට ඒ පද දෙක කිට්ටු කරේ නැතුව ශුන්‍ය කියන එක තේරුම් ගන්න බෑ. ශූන්‍යතාවය කියන එක කුමකින් තොරද? දැන් තොර බවක් මේ ශුන්‍ය කියන්නේ දැන් තනි පදයක් හැටියට ගත්තොත් ශුන්‍ය කියන්නේ යම් තොරයි කියන එක. හිස් කියන අර්ථයක් ගන්න පුළුවන් අපිට යම් ප්‍රමාණයකට. ඒක නමුත් හිස් කියන අර්ථය නෙවෙයි ශුන්‍ය කියන්නේ. තොරයි කියන එක. කුමකින් තොරද? ශුන්‍යං අත්තේනවා අත්තනියේනවා. මේ නාම රූප ධර්ම මමත්වයෙන් තොරයි. මගේය, මට ඕන හැටියට, මං කැමති තාක් කාලයක්, මං කැමති ආකාරයට පවත්වා ගැනීමෙන් තොරයි. එසේ පවත්වා ගන්න බැහැයි කියන එකයි මේ කියන්නේ. ඒතර ශූන්‍යතාවය කියලා කියන්නේ අනාත්මතාවයට වෙනත් නමක්. ශුන්‍යං කියලා කියන්නේ. එතකොට අපි නාම රූප ධර්ම පිළිබඳව ගැඹුරින් විමසා බලනකොට අපිට තේරෙනවා මේ නාම ධර්ම, මේ රූප ධර්ම අපේ පාලනයෙන්, අපේ ග්‍රහණයෙන් මිදී පවතින, ඒවට ස්වායත්තව පවතින ධර්මතා. ඒවා හේතුඵල වශයෙන් ඇති වෙලා, හේතුඵල වශයෙන් පැවතිලා, හේතුඵල වශයෙන් නැති වෙලා යන ධර්මතා. ඒක ඇතුළට මමත්වයෙන් මැදිහත් වෙන්න බෑ. මේ මමත්වය කියන එකත් එක්තරා අවිද්‍යාත්මක දෙයක්. ඒ මමත්වය හදාගෙන ඉස්සර වෙලා ඒක හදා ගන්න සක්කාය දිට්ඨිය. මමත්වය අහම්භාවය ඇති කරගෙන ඒකෙන් උත්සාහ කරනවා අර අනාත්ම ධර්මතාවයන් ආත්ම කරගන්න. ඒ කියන්නේ තමා වසඟේ පවත්වන්න බැරි නාම රූප ධර්ම තමා වසඟේ පවත්ව ගන්න යම් උත්සාහයක් දරන. ඒකට තමයි අත්ත් සංඥාව කියලා කියන්නේ. නමුත් නාම රූප ධර්ම වල යථා ස්වභාවය අපිට ප්‍රත්‍යක්ෂ වුණාම තේරෙනවා ඒවා අනත්තා. අනත්තා කියන එකමයි ශුන්‍යං කියන්නේ. ඒක සමාන අර්ථවත් වචන දෙකක්. ඒකයි. දැන් මම හිතන වෙනත් සාකච්ඡා නැත්තම් අපිට දහම් හමුව නිමා කරන්න පුළුවන්.
අපි සප්ත විසුද්ධිය තමයි අපි සාකච්ඡාවේ මාතෘකාව හැටියට මේ දිනවල තබාගෙන තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි අද 7 වෙනි විසුද්ධියට යමු වුණා ඥාන දර්ශන විසුද්ධි කියලා. ඉතින් ඥාන දර්ශන විසුද්ධිය ගැන කියද්දි නිතරම ඊට කලින් යම්කිසි පදයක් ඉදිලා තියෙනවා. යථා භූතං ඥාන දර්ශනං කියලා තමයි මේ ඥාන දර්ශනේ යෙදිලා තියෙන්නේ. නිතරම බුද්ධ දේශනාවේ තියෙන්නේ එහෙමයි. රතවිනීත දේශනාවේදී මේ රාතන් වහන්සේලා දෙනම යථා භූත කියන වචනේ නොගත්ත ඥාන දර්ශන කියන එකෙන් අදහස් වන්නේ යථා භූත ඥාන දර්ශන කියන එක. ඒ කියන්නේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කිරීම කියන එක. ඉතින් අපි ඒ ගැනයි ටිකක් කතා කරේ. මේ ඥාන දර්ශනය ඇති කර ගැනීමෙහිලා ධම්මචක්කප්පවත්තන දේශනාව අපි මෙතෙන්දී ටිකක් ලං කරගත්ත, කිට්ටු කරගත්ත. එහෙම කරගෙනයි අපි මේ සාකච්ඡාව ඉදිරියට ගෙනාවේ. ඉතින් ඥාන දර්ශනය ඇති කර ගැනීමේදී අපිට මාර්ගය පහසු වෙනවා. පහසු කරලා දීලා තියෙනවා බුදුරජාන් වහන්සේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳවයි අපි ඥාන දර්ශනය ඇති කරගත යුත්තේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා අපි හඳුන්වනවා. දුකම කේන්ද්‍ර කරගෙන යන හතරක්. ඒක නිසා ඒව හඳුන්වලා තියෙන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා. මේ දුෂ්කරතාවය, මේ අපහසුතාවය, මේ ගැටලුව, මේ පීඩාව කියන්නේ කුමක්ද කියලා එහි යථා ස්වභාවය තේරුම් ගැනීම. ඒ වගේම එයට හේතු කාරණා තේරුම් ගැනීම. එයින් මිදීමේ මඟ, මිදීම තේරුම් ගැනීම සහ මිදීමේ මඟ තේරුම් ගැනීම කියන හත. ඉතින් ওই විදිහටයි මේ ඥාන දර්ශන විසුද්ධිය අපි තුල ඇති වෙන්න ඕන. මේක හරියට සුද්ධ වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන එකයි මේ ඥාන දර්ශන විසුද්ධියේ කෙටිම ප්‍රකාශනය වෙන්නේ. ඥාන දර්ශන විසුද්ධි කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපිට කෙටියෙන් කියන්න වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම කියලා. ඉතින් අපි ඒක වට තුනක යනවා. පළමු වටේ වෙන්නේ සත්‍ය මට්ටම. මේක මේ හතර ධර්මතා හැටියට නැත්තම් සත්‍ය වශයෙන් තේරුම් ගැනීම. දෙවෙනි වටේ වෙන්නේ කෘත්‍ය වටේ. හැම සත්‍යයකටම කෘත්‍යයක් තියෙනවා. ඒක කෘත්‍ය පැහැදිලි කරලා තියෙන බුදුරජාණන් වහන්සේ දුක්ඛං පරිඤ්ඤය. දුක නම් පිරිසිඳ දැන ගැනීමයි කෘත්‍යය. දුක්ඛ සමුදයං පහතබ්බං. දුකට හේතුව නම් කෘත්‍ය වෙන්නේ ඒක බැහැර කිරීම. දුක්ඛ නිරෝධං සච්චිකාතබ්බං. නිවන නම් සාක්ෂාත් කළ යුතුයි. ඒක තමයි එතන කෘත්‍යය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා භාවේතබ්බං. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්බන්ධයෙන් කෘත්‍ය නම් මෙය භාවිත කිරීම. ওই විදිහට දෙවෙනි වටේදී කෘත්‍ය ඥානයත් පැහැදිලි කරලා තියෙනවා. ඒක කළොත්, ඒ කෘත්‍ය කළොත් තමා ඒ කෘත්‍ය කළා කියන තමා තුළ ඇති වෙන ප්‍රත්‍යක්ෂ ඥානයයි කෘත ඥානය කියලා කියන්නේ. මම මේක කළා. මම මේක අවබෝධ කරගත්තා. මම මේක බැහැර කළා. මම මේක සාක්ෂාත් කළා. මම මේක පුහුණු කළා. ඒක නිම කලින් පස්සේ ඇති වෙන අවබෝධයක්, ඇති වෙන තත්වයක් කෘත ඥානය කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට සත්‍ය, කෘත්‍ය, කෘත වශයෙන් වට තුනකින් නැත්නම් මට්ටම් තුනකින් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමටයි ඥාන දර්ශන යථා භූතං ඥාන දර්ශනං සුවිසුද්ධං ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඉතින් අපි තව ටිකක් ඉදිරි සාකච්ඡාවලදී උත්සාහ කරමු මේ පිළිබඳව තව යම් කිසි ආකාරයක
අවබෝධයක් වැටහීමක් ඇති කරගන්න. එහෙමනම් අද සදහම් හමුව අපි නිමා කරනවා. වෙනද වගේම මේ සදහම් හමුවට එකතු වුණු අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර පිරිස අපි කෘතවේදීව මතක් කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර හමුව අර්ථවත් කරගන්නට දායක වෙන ඇත්තෝ, ඒ වෙනුවෙන් කැප වෙන මහන්සි වෙන ඇත්තෝ හැම දිනමත් අපි කරුණාවෙන් මෛත්‍රියෙන් කෘතවේදීව කල්යාණ මිත්‍රත්වයෙන් සිහි කරමින් සදාම් හමුව නිමා කරනවා. වෙනද වගේම මේ අවබෝධය හැම දිනාටම ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගෙන ඒ තුලින් ඊළඟ පියවර වන ආසවක්කේ හේවත් අනුපාදා පරිනිබ්බාණයට යන්න අත්වැලක්, ආධාරකයක්, මාර්ගෝපදේශනයක්, ආලෝකයක් බවට පත් වේවා කියන අදිෂ්ඨානයේ අපේක්ෂාවෙන් ප්‍රාර්ථනාවෙන් අපේ අද සදාම් හමුවත් නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා.